හොඳයි සියලු දෙනාට තෙරුවන් සරණයි. අද අපි චිත්ත වීදියේ මනෝද්වාර චිත්ත වීදිය ගැන කතා කරමු. නංගිට පුළුවන් ද මම ඒක දැන් ගැන කතා කරන්න? තෙරුවන් සරණයි අයියේ. ඔව් අද අපි මනෝද්වාර චිත්ත වීදිය ගැන කතා කරමු. එතකොට දැන් මුලින්ම අපි කතා කරා චිත්ත වීති කොටස් දෙකකට බෙදෙනවා කියලා. ඒ කොටස් දෙක අපි කිව්වා කාමජවන චිත්ත වීති, මනෝද්වාර චිත්ත වීති කොටස් දෙකකට බෙදෙනවා කියලා. එකක් කාමජවන චිත්ත වීති, අනිත් එක අර්පණා ජවන වීති චිත්ත වීති කියලා. එතකොට මේ කාම ජවන චිත්ත විදිය වචනයේ විදිහටම කාමාවචර සිත්වල සිත් මුල් කරගෙන තමයි මේ චිත්ත වීතිය ඇති වෙන්නේ. එතකොට අර්පණා චිත්ත වීතිය ඇති වෙන්නේ ධාන සිත්, ඒ කියන්නේ ලෝකෝත්තර සිත් සම්බන්ධ ගොඩ රාශියක් මුල් කරගෙන තමයි අර්පණා චිත්ත වීතිය ඇති වෙන්නේ. එතකොට අපි මුලින්ම කතා කරොත් එහෙම මේ කාම ජවන චිත්ත වීති අපි ආයේ ඒ චිත්ත වීති විග්‍රහයට යන්න කලින් කියන්න ඕනේ අපි දන්න පෘථග්ජනය විදිහට මේ සිත කියන එක විග්‍රහ කරගන්න අපිට ගොඩාක් අමාරුයි. ඉතාමත්ම වේගෙන් වැඩ කරන ඉතාමත්ම සියුම් දෙයක්. ඒ නිසා අපේ මේ පියවිය හැට නැත්තම් පෘථග්ජන මනසට ඒක දැනෙන්නේ හරි අඩුවෙන්. ඉතින් ඒ නිසා මේ විස්තර කිරීමේ පහසුවට මේ චිත්තක්ෂණ 17ක් අරගෙන තමයි අපිට මේ චිත්ත වීති තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට විග්‍රහ කරලා තියෙන්නේ. එතකොට මේ චිත්තක්ෂණ 17 අපිට මේ ඉන්ලයින් කියන්නේ ඒක ඉස්තර කරන්නේ රූපයක ආයු කාලයත් එක්ක. එතකොට රූපයක් කිව්වහම අපි රූප 28ක් ගැන කතා කරනවා රූප විග්‍රහයට යනකොට. ඒ එක රූපයක ආයු කාලයක් චිත්තක්ෂණ 17යි කියලා කියනවා. නැත්තම් ක්ෂණ 51යි කියලා කියනවා. එතකොට ඒ රූපයක චිත්තක්ෂණ 17ක් රූපයක් ඇති වුණ වෙලාවක ඉඳන් ඒ රූපය නැති වෙන වෙලාව දක්වා ඒ පවතින චිත්තක්ෂණ 17 ඇතුළත අපේ හිත කියන එක චිත්ත වීති හැසිරෙන ආකාරය තමයි මේ charts වලින් පෙන්වන්න හදන්නේ. නැත්තම් අපිට අමාරුයි. අපිට මොකක් හරි බේස් එකක් තියෙන්න ඕනේනේ. ඒ මොකක් හරි දෙයක් එක්ස්ප්ලেইন කරන්න. එතකොට ඒ බේස් එක තමයි මේ රූපයක ආයු කාලය චිත්තක්ෂණ 17ක් කියලා කියන්නේ. එතකොට චිත්ත වීතියකට චිත්තක්ෂණ 17ක් කියලා අපි කියනවා. හැබැයි ඒ චිත්තක්ෂණ 17 එන්නේ අර රූපයක් ඉපදිලා නැති වෙන්න යන ආයු කාලය. ඒක ගොඩක්ම වැදගත් අපි ඒක තේරුම් ගන්න එක. මේ අපි මොකද මනෝද්වාර චිත්ත වීති වලට යනකොට ඒක ගොඩක්ම වමනා වෙනවා. අපි කාමජවන චිත්ත වීති වලටත් වඩා මේ මොකද මේ ගොඩක් මේ සිත් මේ අර චිත්තක්ෂණ 17ම පවතින්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඇයි අර චිත්තක්ෂණ 17ක් එන්නේ කියන එක පැහැදිලි කරගන්න තමයි මම ඒක මුලින්ම මේ කිව්වේ. මොකද හැමතිස්සෙම මේ ඒක රූපයක ආයු කාලයට සම්බන්ධව තමයි මේ අපි චිත්ත වීති ගැන කතා කරන්නේ කියලා. එතකොට දැන් මේ මනෝද්වාරික චිත්ත වීති ගත්තහම කාමාවචර ජාවන චිත්ත වීති 9ක් ගැන කතා කරනවා. කාම ජවන චිත්ත වීති 9ක් ගැන. එතකොට ඒකෙන් 5ක් තියෙනවා ඒවට කියනවා විභූතාරම්මන චිත්ත වීති කියලා. විභූතාරම්මන කියන්නේ මේ ඒකෙන්
මනසට අහු වෙනවා මේ ඒ රූපය මනසට අහු වෙනවා වැඩි. දැන් ඒක ගොඩක් ඉක්වල් වෙනවා අපි කතා කරනකොට අපි කතා කරන්නේ පංචද්වාර වජන චිත්ත වීති වල අතීතාරම්මන අතිමහන්තාරම්මන චිත්ත වීති ගැන එතකොට මහන්තාරම්මන චිත්ත වීති ගැන. එතකොට ඒ දෙකෙන් තමයි අපි පංචීන්ද්‍රයෙන් දකින අරමුණ හොඳටම ග්‍රහණය කරගන්නේ. අර ඒ වගේ මේ විභූතාරම්මන චිත්ත වීතිය කියන එකෙන් අපිට ඒ අරමුණ හොඳට grasp වෙනවා. මේ ඒක තමයි විභූතාරම්මන. ඒක අපිට හොඳට මේ closely අපිට feel වෙනවා. එතකොට විභූතාරම්මන වීති 5ක් ගැන කතා කරනවා. ඊට පස්සේ අවිභූතාරම්මන වීති 2ක් ගැන කතා කරනවා. එතකොට මේ නංගි විභූතාරම්මන චිත්ත වීති ගැන පොඩ්ඩක් තව පැහැදිලි කරමු. මේ දැන් විභූතාරම්මන කියන වචනේ තේරුම ඉස්සෙල්ලා කියන්නකෝ. ඒක තමයි මම කිව්වේ විභූතාරම්මන කියන්නේ අපි ඒ අරමුණ හොඳින් දකිනා කියන එක. විභූතාරම්මන කියන එකේ ඒක තමයි කියලා තියෙන්නේ අපිට ඒ අරමුණ පැහැදිලිව පෙනෙනවා. අවිභූතාරම්මන කියන එකේ එතකොට ඒ අරමුණ අර එච්චර පැහැදිලිව පෙනෙන්නේ නැහැ. එහෙමයි. එතකොට මේ කාමජවන කියන වචනේ තේරුම ඒ වචන දෙකේ ඒක කාමජවන එතෙන්දි කියන්නේ කාමාවචර සිත් අරමුණු කරන් තමයි මේ වීති හැදෙන්නේ. කාමාවචර එතකොට මේ ජවන සිත් ගත්තොත් කාමාවචර ජවන සිත් තමයි එන්නේ. මේ වැඩි. එතකොට අපි ඒක කියන්නේ කාම භූමිය වල ඇතිවන සිත් නේද මේවා? ඔව්. එතකොට අපි අර්පණායක ගත්තොත් ඒක චුට්ටක් එහාට යනවා. එතෙන්දී එන්නේ ලෝකෝත්තර සිත් වලට ධාන සිත් වලට එන හින්දා මේ කාමාවචර ජවන මනෝද්වාර වීති නාමයේදී වෙන්නේ ඒ ජවන සිත් ඇති වෙන්නේ කාමාවචර මේ ජවන සිත්. ඒකින්ද තමයි ඒවට කියන්නේ කාමාවචර මනෝද්වාර වීති කියලා. දැන් ඒතර මෙතෙන්දී මේ අපි පළවෙනියටම බලන මේ චිත්ත වීදියේ පළමු වන විභූතාරම්මන. ඔව් ඒ චිත්ත වීදියයි මෙන්න මේ චක්කු විඥානේ මේ මහන්තරම්මන චිත්ත වීදිය අතර තියෙන සම්බන්ධය පොඩ්ඩක් කියන්න නංගි. එතකොට දැන් මෙහෙමයි. දැන් මම ගිය සතියේ විස්තර කරනකොට මම කිව්වා චක්කු විඥාන චක්කුද්වාර චිත්ත වීදියක් ආවෙන් පස්සේ at least අපිට ඕනේ මනෝද්වාර වීති 3ක්වත් මේ අපිට හරියටම මේ අරමුණ දැක ගන්න දැනගන්න කියලා. මොකද චක්කු විඥාන ඒ ద్వාර වීතියෙන් දකින්නේ ඒ වර්ණය විතරයි. හැබැයි ඒ මනෝ වීති ගියන් පස්සේ තමයි අපිට ඒ අරමුණ හරියටම දැක ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒකෙදි ගිය සතියේ හාමුදුරුවන්ගේ ඩිස්කෂන් එකේදී කිව්වා මේ ඒවට කියන නම් 3 අර මම කියවනේ at least තියෙන්න ඕනි කියලා අපිට මේ මනෝ චිත්ත වීති 3ක්. එතකොට මේ චිත්ත වීති 3ට අම්දුරු කිව්වා මුලින්ම දැන් ඉස්සෙල්ලාම චක්කුද්වාර වීතිය ඇති වෙනවා. එතකොට ඒක තමයි ඒක වෙන්න පුළුවන් අතිමහන්තාරම්මන වෙන්න පුළුවන් මහන්තාරම්මන වෙන්න පුළුවන් පරිත්තාරම්මන වෙන්න පුළුවන් අතිපරිත්තාරම්මන වෙන්න පුළුවන්. ඒක පංචද්වාර චිත්ත වීති වල එකක් වෙන්න පුළුවන්. එතකොට අපි හිතුවොත් චක්කුද්වාර චිත්ත වීතියේදී ඇති වෙනවා අතිමහන්තාරම්මන තියෙන්න පුළුවන් හොඳම චිත්ත වීතිය ඇති වෙනවා කියලා. එතකොට ඒ චිත්ත අති මහන්තාරම්මන එක ආවෙන් පස්සේ ඒකම අර අනුබද්ධිත මනෝද්වාර චිත්ත වීතියක් ඇති වෙනවා. ඒකට අහනවා මම මේ රූපය කලින් දැකලා තියෙනවද කලින් දැකලා නැද්ද අන්න ඒක දැනගන්න අපිට එනවා අතීතාරම්මන මනෝ චිත්ත වීතියක්. ඒකද කියන්නේ අතීත රූපය ගනිමින් ඇතිවෙන මනෝද්වාර වීතිය. එතකොට ඒකට කියනවා අතීතාරම්මන මනෝද්වාර වීතිය. එතකොට මේවා යන්නේ අර අපි කියවනේ
මේ අනුබද්ධිත මනෝ චිත්ත වීති ගැන කතා කරන්නේ අනුබන්ධක මනෝද්වාර වීති ගැන. එතකොට මේ චක්කුද්වාර චිත්ත වීතියක් ඇති වුණ ගමමින්ම ඒකට සම්බන්ධව ඇති වෙනවා මේ මනෝද්වාර අතීතාරම්මන චිත්ත වීතිය. ඊට පස්සේ ඒකම ඒව ගොඩක් අර පැරලල් කියන්නේ ගොඩක් ක්ලෝස්ලි ඇති වෙන්නේ. ඒකම ඇති වෙනවා මේ ප්‍රඥප්ති ග්‍රහණය. එතකොට මේ ඒ ගත්ත අරමුණට කියන නම මොකක්ද කියන ප්‍රඥප්ති ග්‍රහණ මනෝද්වාර චිත්ත වීතිය. ඊට පස්සේ වෙනවා අර්ථ ග්‍රහණ මනෝද්වාර චිත්ත වීතිය. එතකොට මේ චිත්ත වීති තුන ඇති වුණාන් පස්සේ තමයි අපිට හරියටම මේක දැන් අපි මේ ඊයේ කතා කරනකොට කිව්වා අපි ඉස්සෙල්ලාම දකිනවා මේ නිකන් ගල්වල පැහැය කියන්නේ කළු ගලක පැහැය දකිනවා. චක්කුද්වාර චිත්ත වීතියෙන් කළු ගලක පැහැය දකිනවා. ඒක තමයි චක්කුද්වාර චිත්ත වීතියෙන් එන්නේ. ඊට පස්සේ අපි දකිනවා මේ ඒ රූපය අපි කලින් දැකලා තියනවද නැද්ද කියලා. ඊට පස්සේ අපි ඒක ආයේ මේ රිකලෙක්ට් කරනවා. මම මේක මේ පින්තූරකින් දැකලා තියනවා කියලා. ඒ රූපය අපි අතීත වර්ජනය කරනවා. ඒක තමයි පළවෙනි මනෝද්වාර චිත්ත වීතිය අතීත රූපය ගන්න කියලා. ඊට පස්සේ ප්‍රඥප්ති රූපය මේ කියන එකෙන් කියනවා මේ කළු ගලින් නෙලපු බුදු පිළිමයක්. මේක ඒ කියන්නේ ඒකට කියන නම බුදු පිළිමයක් කියලා. ඒක තමයි ප්‍රඥප්ති මේ ප්‍රඥප්ති මේ මනෝද්වාර වීතියෙන් ඇති වෙන්නේ. ඊට පස්සේ අර්ථග්‍රහණයකින් කියන එකෙන් මම තේරුම් ගන්න තියෙනවා. ඒකේ දැන් ඒක සමාධි බුදු පිළිමේ වෙන්න පුළුවන්. ඒක සමාධියට වැඩෙන්න. එතකොට අපි ඒකේ අර්ථයත් එක්ක අපි මේ බුදු පිළිමේ එතකොට අපි දන්නවා කළු ගලින් නෙලපු බුදු පිළිමයක් සමාධියට සමාධි මේයට බුදුහාමුදුර සමාධියට මේ වැඩලා ඉන්න ඒ බුදු පිළිමයක් තමයි අපි මේ දැක්කේ කියලා දැනගන්නේ අර පස්වෙනි මනෝද්වාර චිත්ත වීතියෙන්. ඒකින්ද තමයි හාමුදුරන්ගේ ඩිස්කෂන් එකේදී එදා කිව්වේ මේ පස්වෙනි මනෝද්වාර චිත්ත වීතිය ඇති වෙනකොට පළවෙනි එක තමයි පංචද්වාර චක්කුද්වාර චිත්ත වීතිය. දෙවෙනි එක අතීතාරම්මන මනෝද්වාර එක. තුන්වෙනි එක ප්‍රඥප්ති ග්‍රහණ මනෝද්වාර. හතරවෙනි එක අර්ථග්‍රහණ මනෝද්වාර. එතකොට මේ පස්වෙනි මනෝවීතිය ඇති වෙනකොට තමයි එතකොට හාමුදුරුවෝ ජවනසිට 7/5 ගිහිල්ලා තියෙනවා. එතකොට මේ 35ක් ඉවර වුණාන් පස්සේ තමයි අපි හරියටම දැනගන්නේ මේ කළු ගලින් නිම කරපු බුදු පිළිමයක් භාවනාවකට වැදිලා මේ යෙදී ඉන්න බුදු පිළිමයක් තමයි අපි දැක්කේ කියලා. ඉතින් එතකොට මේ චිත්ත වීති 5ක් යන්න ඕනේ. පළවෙනි එක පංචද්වාර වචන, අනිත් තුනම මනෝද්වාර වීතිය, පස්වෙනි වීතියෙන් තමයි අපි හරියටම දැනගන්නේ මේ ඒ අරමුණ මොකද්ද කියලා. එහෙම තමයි මේ පස්වෙනි චිත්ත වීතිය ගැන හාමුදුරුවෝ ඩිස්කෂන් එකේදී මේ විස්තර කරේ ඒවැ නමුත් එක්ක. එතකොට අර සම්බන්ධය තමයි දැන් ඔය මේ මොනවාද කියන්නේ අපි කියපු ඔය අතීතාරම්මන ප්‍රඥප්ති ග්‍රහණ අර්ථග්‍රහණ ඒවා වෙන්න පුළුවන් මේ අපි දැන් කතා කරන විභූතාරම්මන අවිභූතාරම්මන චිත්ත වීතිවල. දැන් ඒ පස්වෙනි චිත්ත වීතිය නම් මොකද්ද? ඒකට නමක් කිව්වේ නෑ අයියේ. ඒකෙන් තමයි අපිට ඒ අරමුණ හොඳටම දකින්නේ කියලා තමයි මම අහගෙන හිටියේ. මම දන්නේ හාමුදුරුවෝ ඒකට නමක් කිව්වද නැද්ද කියලා. මම හිතුවේ ඒකෙදී හාමුදුරුවෝ පස්වෙනි චිත්ත වීතියදී තමයි අපි හොඳටම ඒ අරමුණ දකින චිත්ත වීතිය කියලා. ඔව් දැන් අර අර්ථය දකින චිත්ත වීතිය නෙමෙයි පස්වෙනි එක 4 එක නේද? ඒක 4යි. ඔව්. පස්වෙනි එකට නමක් දුන්නේ නැහැ. ඒතකොට ඒකෙන් තමයි අපි අඳුනගන්නේ මේ අහවල් දෙය කියලා. ඒ කියන්නේ සර්ව සම්පූර්ණවම දැනගන්නේ පස්වෙනි චිත්ත වීතිය කියලා තමයි කිව්වේ. හොඳයි. එතකොට දැන් මේ චිත්ත වීදි මේ මනෝද්වාර චිත්ත වීදි පහම මේ ඒ කියන්නේ මනෝද්වාර චිත්ත වීදි 4යි මේ පංචාවදන චිත්ත වීදිය ඒ ටික හැම අරමුණකටම එකපාරටම හට ගන්නවද? අනුපිළිවෙල. ඒ කියන්නේ එකපාරටම ඒ කියන්නේ එක සිතකට එක අරමුණ එකපාරයි නේ එන්නේ. හැබැයි වේගයෙන් එකිනෙකට සම්බන්ධව
මේ ඇති වෙනවා මේ පහ හම්බුනේ නැත්තම් අපිට මේ ඒ ඇත්තට මේ අරමුණ පැහැදිලිව අපි දැකලා නැහැ කියන එක තමයි මේ මන් තේරුම් ගන්නේ. එහෙමයි. එතකොට දැන් අපිට විදර්ශනා භාවනා කරනකොට මේ ඒ ඇතිවීම නැතිවීම දැනගන්න පුළුවන් වෙන්නේ මේ පස්වෙනි චිත්ත වීදියේදී කියලා කිව්වොත් හරි කියලා හිතනවාද? ඔව් පස්වෙනි චිත්ත වීදියේනේ අපි හරියට මේ අරමුණ දැනගන්නේ. ඉතින් පස්වෙනි චිත්ත වීදිය වෙනකන් අපිට මේ ඇත්තටම මේ කම්ප්ලීට් පික්චර් එකක් නැහැ. ඒ හින්දා පස්වෙනි චිත්ත වීදිය තමයි අපි එහෙමනම් විදර්ශනා කරන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ එතකොටයි. ඔව්. එතකොට දැන් මේ චිත්ත වීදි කෝටි ප්‍රකෝටි වාරයක් ඇති වෙලා නැති වෙනව නම් මේ පස්වෙනි චිත්ත වීදිය කියන්නේ මේ මුල්ම අවධියද මේ අවසන් අවධියද කියලා හිතා ගන්න පුළුවන් දෙතෙන්දී. එතකොටයි මෙහෙමයි. දැන් චිත්ත වීති කියන එක දැන් අපි මේ අර මේ අපිට විග්‍රහයට ලේසි වෙන්නනේ අපි මෙහෙම කියන්නේ. ඒ වුණාට ඉතින් අපිට ඒ අරමුණටම චිත්ත වීති ඇති වෙන්න පුළුවන් සෑහෙන ප්‍රමාණයක්. මේක අර මිනිමම් තමයි කියන්නේ මේ චිත්ත වීති පහ ඇති වුණොත් තමයි ඔයාට කම්ප්ලීට්ලි ඔයා ඒක මේ රූපේ දකින්නේ කියලා. හැබැයි ඒක තේරුම් ගන්නකොට හිතෙනවා දැන් අපි පරිත්තාරම්මන එකක් හරි අතිපරිත්තාරම්මන එකක් හරි වුණොත් එහෙම අර චක්කුද්්වාරයේම අපිට ඒක පැහැදිලි නෑ. චක්කුද්්වාර චිත්තේම අපිට ඒක පැහැදිලි නැතුව එතකොට අර මනෝද්්වාර චිත්ත වීතිය ඇති වෙන්න මේ එච්චර මේ ස්ට්‍රෝං නැහැ ඒ ලින්ක් එක. එතකොට අර ජවන සිත් ඇති වෙන්නේ නැහැ අයියේ. එතකොට ජවන සිත් ඇති වෙන්නේ නැතිකොට මම හිතන්නේ නැහැ අපිට අර මේ ඒ මනසින් ගන්න ඒ චිත්ත වීති වලට ලොකු සපෝට් එකක් එනවා කියලා චක්කුද්්වාර වත් නැත්නම් සෝත විඥාන ඒ ద్వාර වලින් අපි අර අති මහන්තාරම්මන හරි මහන්තාරම්මන හරි උනොත් විතරයි අපිට ඒක අර ජවන සිත් තියෙන්න ඕනේනේ. ජවන සිත් තියෙන්නේ ඒ දෙකේ විතරයිනේ. එතකොට ඒ දෙක උනොත් තමයි අපිට අර කම්ප්ලීට් මේ පික්චර් එක හම්බෙන්නේ කියලා තමයි හිතෙන්නේ. ඔව් දැන් එහෙම අපි හිතුවොත් මේ තියෙන්නේ ඒ පළවෙනි මහන්තාරම්මන මේ පංචද්වා වර්ජන චිත්ත වීදියට අනුබන්ධව ඇතිවුණ මනෝද්වාර චිත්ත වීදිය. ඒ කියන්නේ අර පංචාවර්ජන චිත්ත වීදිය තියෙනවානේ අංග සම්පූර්ණ එක. ඒක ඇති වෙනකොට ඒක ඒ අරමුණ අරගෙන ඊට සම්බන්ධව හිතෙන් ඇතිවන චිත්ත වීදිය තමයි මේ පෙන්වන්නේ දැන් නේද? පළවෙනි හැටියට. එතකොට මේ විභූතාරම්භනේව තමයි අර දැන් අපි කිව්වා වගේ මොනවාද අති මහන්තාරම්මනයි මහන්තාරම්මනයි පංචද්වාර චිත්ත වීති වල ඒවනේ ස්ට්‍රොංගස්ට් මේ චිත්ත වීති. එතකොට මේ විභූතාරම්මන කාමජවන චිත්ත වීතිය තමයි මනෝද්වාර චිත්ත වීති වල ස්ට්‍රොංගස්ට්. සමහර වෙලාවට අපිට මම හිතන විදිහට අපිට පුළුවන් පංචද්වාරයෙන් අපිට ඇහෙන් දකින්න. හැබැයි අපේ මනස ඒකට යන්නේ නැත්තම් මේ ඒක අපිට එතකොට අපිට අපි අතිමහන්තාරම්මන පංචද්වාර චිත්ත වීතියක් ඇති වුණත් අපි මනස මේව නැත්තම් ක්ලියර් නැත්තම් ඒක යන්න පුළුවන් අවිභූතාරම්මන වලට. අවිභූතාරම්මන චිත්ත වීතිය ඒ කියන්නේ ගොඩ වෙලාවක් ගිහිල්ලා තමයි අපේ මනසට ෆීල් වෙන්නේ අපි මේක දැක්කා කියලා අතීතාරම්මන ගන්න. අර සමහර වෙලාවට කට්ටිය ගිහිල්ලා නිින්දෙන් ඉඳලා වගේ හැරෙන්නේ අර මේ ඔයා කොහෙද හිටියේ කියලා අහන්නේ අර ඒ වගේ. එතකොට ඒ වෙලාවට ඉතින් පුළුවන් ඒකට යන්නේ අපි ඇත්තට මීටින් එකක හිටියට අපි මීටින් එකට අහගෙන නෙමෙයි නම් ඉන්නේ. එතකොට එක පාටම අපිව මේ වෙනකොට එතකොට අර අපි අතීතාරම්මනවත් අර්ථග්‍රහණවත් මේ පඤ්ඤප්ති ග්‍රහණයවත් ගන්නෙ නැතිව ඉන්නේ. ඒ වුණාට අපිට මේ චක්කුද්්වාර චිත්ත වීති සෝතද්්වාර චිත්ත වීති අපි දන්නවා අපිට සද්දයක් ඇහෙනවා අපිට මේ දෙයක් පේනවා කවුරු හරි ප්‍රසන්ට් කරනවා. ඒ වුණාට අපේ මනෝද්වාර චිත්ත වීති ඇති වෙන්න පරක්කුයි. ඒ කියන්නේ ඒවා කියන්නේ අවිභූතාරම්මන වලට යනවා ඒක. එහෙමයි. දැන් මේ අනිත්‍යගෙත් පැහැදිලි කිරීම සඳහා මේ නැවතත් මේක මතක් කරනවා මේ තියෙන්නේ චක්කු විඥාන චිත්ත වීදිය කියන්නේ අංග සම්පූර්ණ චක්කු විඥාන චිත්ත වීදියේ උදාහරණයක්. ඒකෙදි බමාංග සිත් 1යි
පහළ වෙන්නේ ඊට පස්සේ චලනය වෙලා උපච්ඡේද වෙලා පංචදාවජන සිත පහළ වෙලා චක්කු විඤ්ඤාණ සිත පහළ වෙලා සම්පටිච්ඡන සිතෙන් පිළි අරගෙන සන්තීන් සිතෙන් තීරණය කරලා ඔතප්පන සිතෙන් ඩිසයිඩ් කරලා මේ ඒක හොඳද නරකද කියලා ඊට ජවන් සිත ඇති වෙලා තදාරම්මන සිත දෙක ඇති වෙනවා. ඊට පස්සේ හිතට සම්බන්ධ වෙලා ඒ අරමුණ මේ චක්කු විඤ්ඤාණය තුලින් හිතට සම්බන්ධ වෙලා ඒක මනෝද්වා වර්ජන චිත්ත වීදියට ගිහිල්ලා ඒ හා සමාන චිත්ත වීදියක් හිතෙන් නැවතත් තුන් වතාවක් නේ නංගි තුන් වතාවක් හට ගන්නවා මේ චිත්ත වීදිය. ඔව් ඒක අර තුන් මොකද ඒක පර්පස් තුනක් තියෙනවා ඒ මනෝවීති තුනට. ආයේ පර්පස් තුන මතක් කරන්න. ඒක තමයි අර අතීත රූපය ගන්නවා. අතීත රූපය ඒ කියන්නේ කලින් දැකලා තියෙන රූපයක්ද කියලා. ඊට පස්සේ මේකට ඔව් ප්‍රඥාප්ති රූපය ගන්නවා. මේකට මේ කියන නම මේ රූපේ නම මොකද්ද කියලා ප්‍රඥාප්ති ග්‍රහණය. ඊට පස්සේ අර්ථග්‍රහණය. මේ නමින් හඳුන්වන දේ අර්ථය දැනගන්නවා. ඔව් ඒ කියන්නේ ඉස්සෙල්ලාම කම්පෙයාර් කරනවා මේ අතීතයේ මෙහෙම දෙයක් මම දැකලා තියෙනවද කියලා. පළවෙනි චිත්ත වීදියේ නේද? ඊට පස්සේ දෙවෙනි එකෙන් මේ රූපේ නම මොකද්ද කියලා මේ විමසලා අඳුන ගන්නවා. තුන්වෙනි එකේ මොකද කරන්නේ? අර්ථය දැනගන්නවා. අර්ථග්‍රහණය. ඔව්. අර්ථග්‍රහණය කරනවා මේක අහවල් දෙයි කියලා විමසනවා නේද? ඔව්. අර්ථග්‍රහණය කරන ඊට පස්සේ මේ පස්වෙනි එකෙන් තමයි හරියටම මොකද්ද කියලා දැනගන්නේ. ඒ ඔක්කොම විමසලා නේද? මේ විදිහට. එතකොට හාමුදුරුවෝ එක්ස්ප්ලেইন කරේ අයියේ එතකොට ජවන් හිත් 35ක් ගිහිල්ලා තියනවා කියලා එක තමයි. එතකොට ඒකෙන් අර මම තේරුම් ගත්තේ ජවන් සිත් නැහැනේ අර මේ පරිත්තාරම් නෙමෙයි මේ අතිපරිත්තාරම්මනයි පරිත්තාරම්මනයි සිත්වල. එතකොට ජවන් සිත් නැති නිසා මේ මනෝද්වාර චිත්ත වීති කියන්නේ කම්ප්ලීට් පික්චර් එක එන්නේ නැහැ. එතකොට අර පරිත්තාරම්මනයි අතිපරිත්තාරම්මනයි මේ චිත්ත වීති වල මේ මොකද මනෝද්වාරයට එච්චර මේ ගෑවෙන්නේ නැහැ එතෙන්දී. එතකොට අර ගොඩක් අඩුවෙන් තමයි ඒව දැනෙන්නේ කියලා. ඔව් දැන් මෙතෙන්දිත් මේ පළමු වෙන විභූතාරම්මන කාමජවන කියන්නේ කාම ලෝක වලින් සත්වෙන්ට ඇතිවන මේ මනෝද්වාර චිත්ත වීදිය කියන්නේ හිතේ ඇතිවන චිත්ත වීදියේදී අතීත භවංග එකක් ගියාට පස්සේ තමයි ඊටු ටික අර මේ ආකාරයටම ඇතිවන්නේ. හැබැයි ඒකෙදි හිත නිසා මේ ටික වෙනවා. ඒ විදිහට භවංග චලන වෙලා උපච්ඡේද වෙලා අර ඉස්සෙල්ලා ගියේ එකේ චක්කු මේ පංචාවර්ජන ඇකුණානේ ඒක වෙන්නේ නැහැ. ඒ වෙනුවට මනෝද්වාවර්ජනේ වෙන්නේ. ඊට පස්සේ මේකෙදි සම්පටිච්ඡන සම්තිර්ණ තියෙනවනේ. ඒ දෙක නැතුව කෙලින්ම වොත්තපන වෙන්නේ නැහැ. වොත්තපන නෑ අයියේ. ඔව් වොත්තපන නැහැ. ඒ ඔක්කොම වෙන්නේ මෙතෙන්ද නේද? ඔව් ඒ කියන්නේ අරව ඉන්නේ පංචද්වාර වලට තමයි එන්න ඕනේ. මේ පංචද්වාරයි එතකොට මොන චක්කු විඤ්ඤාණයද සෝත විඤ්ඤාණයද එහෙම කියලයි. ඊට පස්සේ සම්තිරණ සම්පටිච්ඡන වොත්තපන ඒ ටිකම එන්න ඕනේ පංචද්වාර චිත්තයට. මනෝද්වාරයේදී ඒ ඔක්කොම එයා කරගන්නවා. ඔව් දැන් මේ වොත්තපන කියලා හාමුදුරු දේශනා කළෙත් මනෝද්වාරජන චිත්ත මේ සිතටනේ. ඔව්. එතකොට ඒකෙදි මෙතෙන්දී මේ නමින් තමයි හඳුන්වන්නේ කෙලින්ම වොත්තපන අවස්ථාවට ගියා කියලා හිතන්න පුළුවන්. ඒ විදිහට බැලුවාම මේ මනෝද්වාරජන සිත කියන සිත තියෙන නිසා ඊට පස්සේ ජවන් සිත් හටගෙන කර්මය සකස් වෙලා තදාරම්මන සිද්ද ගැත් වෙලා ආයේ භවංගයට යනවා 14 වෙනි සිතේ ඉඳන්. ඒ විදිහට මේ පළමුවන විභූතාරම්මන චිත්ත වීදිය තුන් වතාවක් නේද නංගි? තුන් වතාවක් මේ චිත්ත වීදිය ඇති වෙලා අර හේතු මත නැති වෙලා යනවා. ඊට පස්සේ දෙවනි විභූතාරම්මනේ වෙනස කියන්න පොඩ්ඩක් අර පළවෙනි එකත් එක්ක බලනකොට. එතකොට මේ විභූතාරම්මන සිත් 5ක් ගැනනේ අය කතා කරන්නේ. එතකොට විභූතාරම්මන සිත් 5 වෙනස වෙන්නේ ඒ වෙදි මේ අතීත භවංග එක එකතු වෙනවා. ඒ 5ට. එතකොට මේ ඒක තමයි වෙනස වෙන්නේ. ඒ කියන්නේ අර මනසට දැනෙන්න. ඒ කියන්නේ දැන් අපි මුලින්ම කිව්වනේ මේ පළවෙනි භවංගය අතීත භවංගය කියන්නේ මේ
ඒ රූපය අපි දකින්නේ නැහැ. ඒ කියන්නේ රූපය ඉපදෙන අවස්ථාව අපිට දකින්න හම්බෙන්නේ නැහැ. අපේ මනසට ඒ හින්දා තමයි අර මොකද ඒකට කියන්නේ මේ සම්තති උපාද අවස්ථාව මේ දකින්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා තමයි හැම එකක්ම චිත්ත වීතියම පටන් ගන්නෙ භවංග අතීත භවංග සිතකි. ඒ උපාද ෂණය නැත්නම් චිත්තක්ෂණය අපිට දකින්න ලැබෙන්නේ නැති නිසා. ඊටු ටික ඔක්කොම දකින්න පුළුවන් අර ස්ථಿತಿ අවස්ථාව දකින්න පුළුවන් අපිට අතීත මහන්තාරම්මන චිත්ත වීතියක් ඇති වුණොත්. ඉතින් ඒ වගේ තමයි මේ පළවෙනි විභූතාරම්මනයේදී අපිට එක අර උපාද අවස්ථාව ගිහිල්ලා අනිත් ස්ථಿತಿ අවස්ථාවේ පළවෙනි ස්ථಿತಿ අවස්ථාවේ ඉඳන්ම භවංග චලනය වෙලා අපිට ඒ අරමුණ දැනෙන්න ගන්නවා. හැබැයි අර විභූතාරම්මන එකින් එක පල්ලෙහාට යනකොට අතීත භවංග එකතු වෙනවා. ඒ රූපය ඇති වෙලා චිත්තක්ෂණ 3ක් ගිහිල්ලා තමයි අපිට ඒ රූපය ගැන දැනගන්න හම්බෙන්නේ. ඉතින් එතකොට මේ නංගි ඒක පොඩ්ඩක් ඩබල් චෙක් කරන්න. මොකද මට අර මෑනියු කිව්වේ මේ පළවෙනි මහන්තාරම්මන චිත්ත වීදියේදී පර්ෆෙක්ට් එකේදී උත්පාද අවස්ථාවත් ඇලයින් වෙනවා කියලා. මේ බාහිර තියෙන රූප චිත්ත වීදියේ තියෙන උත්පාද අවස්ථාවත් චක්කු විඤ්ඤාණ චිත්ත වීදියේ මහන්තාරම්මන චිත්ත වීදියේ තියෙන උත්පාද අවස්ථාවත් මනෝද්වාර චිත්ත වීදියේ තියෙන උත්පාද අවස්ථාවත් මේ පර්ෆෙක්ට්ලි අලයින් වෙලා තමයි මේ 17 ඇති වෙන්නේ කියලා කිව්වේ. නංගිට එහෙම මේ පොතක තිබුණාද ඒ විදිහට? පොතේ මල්ලි නංගි මම චූටි දෙයක් කියන්නම්. මම හිතන්නේ එතනදි වෙන්නේ අර රූපේ උත්පාද අවස්ථාව අහුවෙන්නේ නැහැ කියන එක නංගි කියන එක හරි. නමුත් උත්පාද කිව්වට දැන් අර එක චිත්තක්ෂණයේ 3ක් තියෙනවනේ. චූටිෂණ 3. ඒ චූටිෂණ 3න් පළවෙනි එක තමයි අහුවෙන්නේ නැත්තේ. එතකොට අර ස්වාමීන් මල්ලි කියපු විදිහට ඒ මෑණින් වහන්සේ කියපු එකත් හරි. මොකද තාම පළවෙනි ෂණේ එකත් අහුවෙලා හැබැයි අර චූටි ෂණය නැහැ. උපාද ෂණය තමා මේ ඒ පළවෙනි එකේදී රූපේ. එතකොට රූපය ගත්තාම ෂණ 51ක් තියෙනවා. ෂණ 51 උපාද ෂණයයි චුති ෂණයයි තියෙනවා. එතකොට 50න් එක්වෙනි එක චුති ෂණය, පළවෙනි එක උපාද ෂණය. අර උපාද ෂණය තමයි අපිට දකින්න හම්බෙන්නේ නැත්තේ. ඒක හරියක්. පොඩි ෂණය. ඒක නිසා මල්ලි කියපු එකත් හරි. ඒත් තාම පළවෙනි ෂණයත් අහු වෙනවනේ කියන්නේ. පළවෙනි ෂණයේ චූටි ෂණය. අන්න හරි. ඔව් චිත්තක්ෂණයේ චූටි ෂණය තමයි අහු වෙන්නේ නැත්තේ. හරි. තේරුණාද මල්ලි? ඔව් තේරුණා. ඒ කියන්නේ මේ චූටි ෂණ තියෙනවානේ මේ ගත්තාම 51ක්. ඒකෙන් පළවෙනි එකයි අහුවෙන්නේ නැහැ කියන්නේ නේද? අන්න හරි. එහෙමයි. තේරුවන් සන්නයි. ඒ විදිහට මේ එම්නම් දෙවනි එකේ වෙනස් වෙන්නේ දෙවනි විභූතාරම්මන කාමජාවන චිත්ත වීදිය වෙනස් වෙන්නේ මේ අතීත භවංග මේ පළවෙනි එකනේ දෙකක් එකතු වෙලා තමයි චලනය වෙන්නේ අයියේ. ඔව් දෙවනි එක දෙකක් ගියාට පස්සේ. එතකොට ඒ වගේ පහක්. එතකොට අතීත භවංග 4ක් 5ක් එහෙම ගිහිල්ලා තමයි විභූතාරම්මන පළවෙනි 5 ඉවර වෙන්නේ. එතකොට පස්වෙනි චිත්ත වීදියේදී වෙන්නේ මේ විභූතාරම්මන අතීත භවංග සිත් 5ක් ගිහිල්ලා තමයි භවංග මේ චලනය සිද්ධ වෙන්නේ. ඔව් ඒක දැන් මේ graph එකේ පෙන්වන විදිහට මේ තුන්වෙනි විභූතාරම්භනයේදී අතීත භවංග 3ක් යනවා. ඔව්. ඊට පස්සේ අර යට තියෙන දැන් ඉස්සෙල්ලා තිබුණානේ මෙතන භවංග 3ක්. ඒ තුනෙන් දෙකක් තමයි ඉතුරු වෙන්නේ. ඒක දැන් push වෙනවා වගේ නේද? අර ඔව්. කෝච්චි පෙට්ටිය වගේ තමයි ඒක හිතා ගන්න වෙන්නේ. ඊට පස්සේ 4 වෙනි එකේදී අතීත භවංග 4ක් ගත වෙලා එතකොට මේ වුණාට පස්සේ මේ යටින් භවංග 1යි ඉතුරු වෙන්නේ. ඒ ජවන් සිත් 7ම තියෙනවා. ඔව්. දැන් අතරම 4 වෙනි එක වෙනකොට මේ ජවන් සිත් 7ට මුකුත් වෙලා නැහැ. මේ ඔක්කොගේම මේ ජවන් සිත් 7 අනිවාර්යයි කියන එක හරි නේද? එහෙම කිව්වොත්. ඔව් ජවන් සිත් 7ක් ඇති වෙන්නම ඕනේ කියනවා කාමාවචර මේ භූමිවල නේද? ඒ කියන්නේ දැන් අපි පංචද්වාර සිත් ගත්තොත් එහෙම අර පරිත්තාරම්මන වීතිවලයි අතිපරිත්තාරම්මන වීතිවලයි ජවන සිත් ඇති වෙන්නේ නැති. මොකද ජවන සිත් ඇති වෙන්න වෙලාමදි. මොකද රූපය ඊට කලින් නැති වෙලා යනවා. එතකොට ඒ රූපය ඊට කලින් ඒ කියන්නේ පරක් වෙනවනේ. අතීත භවංග එකතු වෙලා අපිට රූපය දකින්න පරක් වෙනකොට
අර ජවන සිත් වලින් කෙරෙන කාර්ය කරන්න ඉඩ නැති වෙන හින්දා රූපය මේ බිඳිලා යන්න නැත්නම් නැති වෙන්න වෙලාව ළඟ නිසා ජවන සිත් ඇති වෙන්නේ. මොකද ජවන සිත් 7ක්ම එකපාර ඇති වෙන්න ඕනේ කියලා තමයි ඒ කියන්නේ. හැබැයි අර්පණා වීති වලට අර ලෝකෝත්තර වීති වලට යනකොට ඒක වෙනස් වෙනවා. ඒක මෙතෙන්දි කතා කරනකොට ජවන සිත් 7ක්ම එකපාර ඇති වෙන්න ඕනේ කියලා තමයි මේ කාමාවචර මේ චිත්ත වීති ගැන කතා කරනකොට කියන්නේ. ඔව් දැන් පස්වැනි චිත්ත වීදියේ පින්තූරේ බලනකොට පැහැදිලි කිරීම සඳහා මේ අතීත භවංග 5ක් ගිය කල්හි තමයි භවංග චලනය වෙන්නේ. ඉතින් දැන් යට බලනකොට මේ හරි ඉස්සෙල්ල වගේ භවංග සිත් ඇත්තෙම නෑ දැන් මේකෙදි මේ පස්වැනි විපුතාරම්මන චිත්ත වීදියේ මේ භවංග සිත් නෑ යටින්. ඊට පස්සේ 6 වෙනි එකේදී අතීත භවංග 6ක් ගත වෙනවා. ඊට පස්සේ තමයි චලනය වෙන්නේ. ඊට පස්සේ එක භවංග චලනය තමයි අවසන් සිත් හැටියට තියෙන්නේ. ඊට පස්සේ දෙවනි දැන් මේ සෝරි ඒ කියන්නේ අවිභූතාරම්මන. ඔව් දැන් මේ අවිභූතාරම්මන නේද ඒ ටික. ඔව් එතකොට ඊට පස්සේ දැන් අවිභූතාරම්මන කියනකොට අපි කිව්වේ අර වීක් මේ පොසිෂන් එකක් තියෙනවා කියලා. එතකොට ඒක අර මේ භූතාරම්මන පස්වෙනි විදියට වැඩිය එක ස්ටෙප් එකක් මේ වීක. ඉතින් එතකොට ඒක පටන් ගන්නේ 6න් තමයි. අතීත භවංග මේ භවංග චලනය වෙන්නේ අතීත භවංග 6ක් ගියන් පස්සේ. එතකොට අනිත් වීතිය ඇති වෙන්නේ අතීත භවංග 7ක් ගියන් පස්සේ. අර ඒ වගේ අර එක ස්ටෙප් එක අඩු වෙලා හැබැයි යවන් සිත් 7ම මේ තියෙනවා ඒ වීතියේ. ඔව් දැන් මේ අවිභූතාරම්මන කියන වචනේ තේරුම මොකද්ද? ඒකයි අර ඒ කියන්නේ හරියට පෙනෙන්නේ නැහැ. ඒ අරමුණ හරියට අවිභූතයි කියන්නේ භූත මේ කියන්නේ අපිට හරියට අරමුණ දකින්නේ නැහැ කියන එක තමයි පොතේ විග්‍රහ කරලා තිබ්බේ. අපි අර ළඟට මේ විශාලෙට මේ කිට්ටුවට අපිට මනසට දැනෙන්නේ නැහැ මේ අවිභූතාරම්මන කියන එක. ඔව් විභූතාරම්මනකේ එහෙම දැනෙනවා නේද? ඔව් ඒ කියන්නේ කම්පැරටිව්ලි අපිට වැඩිපුර දැනෙනවා විභූතාරම්මනකේ. කුමාරි අක්කා ඔයා දන්නවද දන්නේ ඊට වැඩියම දෙකක්. ඔව් මම තේරුම් අරන් තියෙන විදිහට මේ අවිභූත කියන්නේ ඇත්තටම අර තදාරම්මන නැති නිසා අර හිතේ දැන් අපිටත් සමහර වෙලාවට ওই සමහර දේවල් හිතුණට නිකන් හිතේ ගෑවිලා වගේ යන දේවල් කියන්නේ මම තේරුම් අරන් තියෙන ඒ වගේ. ඒ කියන්නේ අර තදින් හිතට දැනීමක් නැහැ තදාරම්මන නැති නිසා. ඔව් ඒ අවිභූත දෙකේ තදාරම්මන නැති නිසා මේ ඒක හොඳට අවිභූත කියන වචනේත් මං හිතන්නේ තදාරම්මන නැහැ කියන අදහස මං හිතන විදිහට. එතකොට ඒක නිසා අර හිතට දැනේ ඒක අර හොඳට හිතට දැනෙන්නේ නැහැ. අපිට සමහර දේවල් යන්තම් ගෑවිලා යනවා වගේ දැනෙන්නේ හිතේ. එහෙම වෙන්නේ නැති කියලා තමයි මම හිතුවේ. ඒ කියන්නේ සිහිය අඩුවීමෙන් තමයි මේවා මේ විදිහට ක්වොලිටි එක බාල වෙන්නේ කියලා හිතුවත් හරිය නේද? එතන සිහිය අපි කතා කරන සතිය සිහිය නෙමෙයි. අර ඒ අරමුණේ තියෙන අරමුණ දැනෙන ස්වභාවය හිතට මං හිතන්නේ. ඔව් ඒ කියන්නේ අරමුණ දැනෙන ස්වභාවයක් සිහිය මදි නිසා නේද එහෙම මෙතනදී මල්ලි මේ සිත්වලට එතකොට අපිට කියන්න බෑයිද මේක මේ දැන් අර පරිත්තාරම්මන වීතියක් ඇති වුණාම අපිට එන සිතක් මේ විදිහට වෙන්න පුළුවන් කියලා. එතකොට අපිට ඇත්තටම අරමුණ හරියට දැනෙන්නේ නැහැ නේද? එතකොට ඒවට ලින්ක් වෙන මනෝද්වාර වීතියක් කියලා අපිට මේ කියන්න බෑයිද? ඒ කියන්නේ මේවට නේද මේ වගේ මේ පරිත්තාරම්මන අවිභූතාරම්මනේ ඔව් පරිත්තාරම්මන ඒවට සාපේක්ෂ වෙනවනේ අක්කේ මේ මනෝද්වාරම්මන. ඔව් එහෙම වෙන්න පුළුවන් අතන. ඉතින් හැබැයි එහෙම වෙන්න පුළුවන් කිව්වත් මෙතෙන්දී හිතා ගන්න අමාරුයි. මොකද මෙතෙන්දී මනෝද්වාරයක් හටගන්නේ නැහනේ. ඒ කියන්නේ දැන් මේවට මනෝද්වාර දැන් මේ මහන්තාරම්මන චිත්ත වේදේ sorry මල්ලි නංගින ඔයා කිව්වේ මේ පරිත්තාරම්මන නයි අර පුංචි දෙක නෙමෙයි. පුංචි දෙක එන්නේ නෑ මේවට. පුංචි දෙකේදී මනෝද්වාර ආයිත් ඒ අරමුණ අරගෙන මනෝද්වාර වචන එන එකක් නෑ කියලා තමයි මට හිතෙන්නේ. ඔව් මොකද මෙතෙන්දී මේකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒකට ඇවිල්ලත් නෑනේ ඔව්. ඔව් ඒකට ඇවිල්ලා නෑනේ. ඉතින් මම හිතන්නේ මේ මහන්තාරම්මන චිත්ත වීදි වලට පමණයි මේ පළවෙනි දෙකට පමණයි. ඔව් විභූතාරම්මනේ වෙන්නේ ඒක බාල වීමක් වගේ තමයි මේකෙදී
පේන්නේ මේ අතීත භාංග වැඩියෙන් ගියාම නේද? ඔව් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා නංගි මල්ලි හරි අහන්න. දැන් නංගි දැන් ඔය කිව්වනේ විභූතාරම්මන 5 අර දැන් ඔයා කියනකොට කිව්වා ඒක අතීත රූපේ අල්ලගෙන කියන එක. ඒක අතීත රූපේද වර්තමාන රූපේද? නැහැ අක්කේ. එතෙන්දී විභූතාරම්මන මෙතෙන්දී මේ විභූතාරම්මන අවිභූතාරම්මන චිත්තක්ෂණ 17ක් ඇතිව ගන්නේ වර්තමාන රූපය. දැන් ඊට පස්සේ අපි කතා කරන චිත්තක්ෂණ 17ක් නැති විභූතාරම්මන වීතියයි අවිභූතාරම්මන වීතියයි ඒවා පහළ වෙන්නේ නෑ නංගි. ඔව් දැන් නංගි දැන් කියපු 5 විභූතාරම්මන 5ක් ඒක වර්තමාන රූප. ඒක වර්තමාන රූපනේ. ඔව් ඔව්. ඔව් නෑ නංගිට ඒක නංගි අදහස් කරේ නැතුව කියවුණා අතීත රූප කියලා ඒකයි. ඔය රිසෙල කියනකොට කිව්වේ ඒක අතීත රූපේ අල්ලගෙන කියන එක. වර කම්පෙයාර් කරනකොට ඒ අක්කේ අර මේ මොනවාද මේ මනෝද්වාර අනුබද්ධිතය මනෝද්වාර චිත්ත වීතිය ඇති වෙනකොට අර හාමුදුරුවෝ කිව්වා මේ අතීතාරම්මන චිත්ත වීතියක් මේ ඇති වෙනවා කියලා. ඒක අපි කලින් දැකලා තියෙන එකක්ද නැද්ද කියලා මේ ඒක හැබැයි ඇති වෙන්නේ වර්තමාන රූපය සම්බන්ධයෙන්. ඔව් මේ ටික වර්තමාන රූපය යන්නේ ඒකයි මට පැහැදිලි කරන්න ඕනේ. ඔව් අතීත රූපේ නෙමෙයි නේද? දැන් අපි ඉස්සරහා මලක් තියෙනවා. දැන් අපි ඒක දිහා බලන් ඉන්නවනම් මේ දැන් ඇතිවන රූප මනෝද්වාර වචන ගැනයි දැන් ඔයා කතා කරේ ඔය 7නේ. ඔව් මේ විභූතාරම්මන 5යි අවිභූතාරම්මන 2යි ඒක මේ වර්තමාන රූපයක් සම්බන්ධයෙන්. හැබැයි මම හිතන්නේ අක්කේ මේ විභූතාරම්මන වීතියක් ඇති වෙන්න පුළුවන් මේ වර්තමාන රූපය අපි කලින් දැකලා තියෙනවද කියලා අතීතාරම්මනයක් එක්ක සංසන්දනය කරන්න කියලා තමයි අර හාම්ඩ්‍රෝ එක්ස්ප්ලেইন කරපු විදිහට මම ඒක කනෙක්ට් කරගත්තේ. ඒ කියන්නේ දැන් මේ පළවෙනි විභූතාරම්මනේ චිත්තවිදි අතුණා කියන්නකෝ මේ මහන්තාරම්මන චිත්තවිදිය හින්දා. එතකොට ඒකෙදි එනංගි කිව්ව විදිහට පළවෙනි මනෝද්වාරක චිත්තවිදියේදී කම්පෙයාර් කරනවා මේක මම දැකලා තියෙනවද කියලා. මේ වර්ණය. හරි ඒක නේද නංගි අදහස් කරේ? ඔව් ඒක තමයි මේ හාමුදුරුවෝ අර චිත්ත වීති 3 අනිවාර්යෙන් ඇති වෙන්න ඕන චිත්ත වීති 3 ගැන කතා කරනකොට කිව්වේ මේ අතීතාරම්මන චිත්ත වීතියයි ප්‍රඥප්ති ග්‍රහණ චිත්ත වීතියයි අර්ථග්‍රහණ චිත්ත වීතියයි කියලා. ඉතින් අර එතෙන්දි මං හිතුවේ මේ වර්තමාන රූපය අරමුණු කරගෙන තමයි අපි මේ චිත්ත වීති 3 යන්නේ කියලා. ඔයගෙන මේ එකම චිත්ත වීති 3 හේතු 3ක් මත යනවා. ඒ කියන්නේ එකක් කම්පෙයාර් කරනවා අනිත් එක ඒක මොකද්ද කියලා විමසන ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ අනිත් එක මේ ඒක අහවතේ කියලා මේ හඳුනා ගන්නවා වගේ නේද? ඔව්. ඒ වගේ ඒ කියන්නේ එකම වීදි තුනේ යන්නේ හැබැයි ඒකේ ජොබ් 3ක් කරනවා. ඔව්. හැබැයි ඒක මේ ගන්නේ වර්තමාන රූපය. එතකොට මේ ඔව් චිත්තක්ෂණ 17ක් තියෙන්නෙම මේ මනෝද්වාර කාමජාවන චිත්ත වීති වල මේ වර්තමාන රූපය ફોකස් කරනකොට. එහෙමයි. ඒ කියන්නේ මේ දැන් මේ චිත්ත වීදියේම තුන් වරක් හට ගන්නවා අර දැන් තියෙන අරමුණම හේතු කරගෙන. ඒ කියන්නේ මේ චක්කු විඥාණයෙන් ඇති වුණ මේ අරමුණම හේතු කරගෙන මෙතෙන් චක්කු විඥාන සිත ගිහිල්ලා මේ අහවල් වර්ණය කියලා අරගෙන ඒක තව දුරටත් මේ ඒක අරමුණු කරගෙන මේ මනෝද්වාර චිත්ත වීදි තුන් වරක් ඇති වෙලා තමයි මේ තේරුම් කරගන්නේ මේ අහවල් දෙයි කියලා හරියටම. පස්වෙනි මනෝද්වාර චිත්ත වීදියේදී නේද? ඔව්. ඊට පස්සේ දැන් ඒ එක චිත්ත වීදියක්. එතකොට ඒක ඒ චිත්ත වීදිය නැතුව මේ දෙවනි චිත්ත වීදිය කොහොමද ඇති වෙන්නේ කියලා පොඩ්ඩක් විස්තර කරනවද? දැන් පළවෙනි චිත්ත වීදිය මහන්තාරම්මන අරමුණක් මත එනවා කියන්නකෝ. ඒ චිත්ත වීදිය මත දෙවනි චිත්ත වීදිය ඒ මහන්තාරම්මන චිත්ත වීදියට සම්බන්ධද නැත්නම් වෙන ආරම්මන වෙන පංචද්වාවර්ජන චිත්ත වීදියට සම්බන්ධද? අයියේ ඒක දැන් අනුබන්ධක මනෝ චිත්ත වීති වුණොත් එහෙම අර ගත්ත චක්කුද්වාරයෙන් ගත්තයි කියපු අරමුණම මේ ફોකස් කරලා තමයි එතකොට මේ මනෝද්වාර චිත්ත වීති ඇති වෙන්නේ. ඉතින් එතකොට දැන් ඕක වෙන්න පුළුවන් අර චක්කුද්වාරයටම පළවෙනි විභූතාරම්මන හිත ඇති නොවි මේ දෙවන විභූතාරම්මන චිත්ත වීතිය ඇති වෙන්න පුළුවන්. අපි හරියට මේ
ඇලර්ට් එකේ හිටියේ නැත්තම්. එහෙම කියලා. එතකොට අතීත භවංග දෙකක් ගිහිලා තමයි අපිට ફોකස් වෙන්නේ මනසට දැනෙන්නේ අර මේ අපි යන්න ඕන මනෝවීති තුන යන්නේ මේ අතීත භවංග දෙකක් ගිහිල්ලා. හරි හරි. ඔව් ඒ කියන්නේ ඒකත් මහන්තාරම්මන චිත්ත විද්‍යාවකට සම්බන්ධ කරලා තමයි මේ ඉතුරු වෙන්න පුළුවන්. දෙවෙනි එක එන්නේ. දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක, පස්වෙනි එක නේද? ඒ විදිහට ඒ පහ එහෙනම් තේරුම් ගමු. හතරවන විභූතාරම්මණය, පස්වෙනි එක. ඊට පස්සේ අපි යනවා මේ පළවෙනි අවිභූතාරම්මන කාමජවන චිත්ත විදිය. ඒකෙදි භවංග සිත් 6ක් ඇති වෙලා චලනය වෙන්නේ. ඒකත් අර මහන්තාරම්මන චිත්ත විදියට සම්බන්ධ කරලා දෙන්නේ. ඔව් අයියේ දැන් අපි දැන් මේ තේරුම් ගත්තනේ මේ පරිත්තාරම්මන අත්පරිත්තාරම්මන වලයි මේ ඇති වෙන්නේ නැහැයි කියලා වොත්තපන අවස්ථාවට එතෙන්ට වෙනකන් යන්නේ. එතකොට මේ මනෝ අනුබද්ධක මනෝභීතිය ඇති වෙන්න පුළුවන් මං හිතන්නේ අතිමහන්තාරම්මනයි මහන්තාරම්මනයි පංචද්වාර චිත්ත වීති වල තමයි. එතකොට හැබැයි ඒක පංචද්වාරයෙන් අපි අර මං කිව්වා වගේ ඇහෙන් දැක්කට කනින් ඇහුවට අපි මනසින් දකින්න රෙඩි වෙලා තිබ්බේ නැත්තම් ඒක යනවා අර අවිභූතාරම්මන ස්ටේට් එකට අර අක්ක කියපු විදිහට මං හිතන්නේ අපිට තේරුම් ගන්න හොඳම විදිහ තමයි අර තදාරම්මන සිත් නැහැ මේ සිත්වල. අවිභූතාරම්මන චිත්ත වීතිවල තදාරම්මන කියන්නේ අරමුණ තදින් ග්‍රහණය කරගන්නවා කියන වගේ අර්ථයක් නෙන්නේ. ඉතින් ඒක වෙන්නේ නැහැ. මේ එතකොට මේ අවිභූතාරම්මනයේදී නිකන් අර අක්ක කිව්වා වගේ නිකන් ගෑවිලා යනවා. අපිට හරියට ફોකස් වෙන්නේ නැහැ මනසට. අපිට අපිට දැන් මොකක් හරි ඇහුවෙන් පස්සේ අපිට දෙයක් තේරුනේ නැහැ කියන්නේ මං හිතන්නේ අර එතකොට අර අවිභූතාරම්මන චිත්ත වීති තමයි යන්නේ අර පංචද්වාර චිත්ත වීති වලට කනෙක්ට් වෙලා යන්නේ අවිභූතාරම්මන චිත්ත වීති අපිට හරියට දැක්කේ නැහැ. හරි අපිට හරියට තේරුනේ නැහැ. හරි එහෙම කියන්නේ අපිට මෙහෙම හිතන්න බෑ. දැන් එහෙම මේ අපිට තේරුම් යන්න අපේ ඇටෙන්ෂන් එක යන්න වෙලා ගියා නම් වෙලා ගිහිල්ලා අපි යම් දේවල් තේරෙනවද? මොකද මේ භවංග සිත් 6ක්ම මේ ගිහිල්ලා තමයි අපි භවංග චලනය වෙන්නේ. ඒකට ටිකක් පරක්කු ගතියක් තියෙනවා. පෙන්වන්න කරනවානේ. හැබැයි මේ ටික අර ඉස්සෙල්ලා චිත්ත වීදියේ වගේම පහළ වෙනවා. මොකද දැන් මෙතෙන්ද බැලුවාම මේ පස්වන විභූතාරම්මන නැති එක විතරයි මල්ලි වෙනස. ඔව් තදාරම්මන එකක් නැති වෙනවා නේද ඒකේ? එකක් නැති වෙනවා, දෙවෙනි එකේ දෙකම නැති වෙනවා. ඔව් එතකොට අර attention අඩු ගතිය වගේ සතිය නෙමෙයි මල්ලි මෙතනදී. ඒ කියන්නේ අර අපේ නිකන් ඔය අපිට දැන් අපි මොන හරි දෙයක් දැක්කහම හරි කවුරු හරි දෙයක් කිව්වහම අපේ නිකන් දැන් සමහර ඒවා අපි හොඳට ඒ ගැන හිතනවා. ඒ කියන්නේ හොඳට වදිනවා හිතට. එහෙන සද්ද නෙමෙයි මේ කියන්නේ මම. ඒක වදිනකම හිතට. ඔව්. දැන් සමහර සද්ද ඒ ඇහෙන සද්ද ඉන්ටෙන්සිටි එක එක වුණත් අපේ හිතට එච්චර එක ලොකු වගේනේ. මම තේරුම් අරගෙන ගත්තේ ඒ විදිහට අවිභූතාරම්මන වලදී එච්චර ඒක අපේ නිකන් අපේ ටෙන්ෂන් එක වැඩි නැහැ. ඔව් ඒ කියන්නේ වෙලා ගිහිල්ලා තමයි Tamanට ඒක තේරෙන්නේ. ඔතන එහෙම කියලා හිතන්නත් පුළුවන්. ඒක ඔය භවංග තුනේ ඉතින් බොහොම ඒක චූටි වෙලාවක් නේ. ඔව්. ඒකට වඩා එතන තියෙන මට හිතෙන්නේ අර හිතට වදිනකම හිතට ගෑවිලා නිකන් යන්තම් අර ඒ ගැන හොඳටම හිතට වදින්නේ නැහැ වගේ ස්වභාවයක් තමයි මට හිතෙන්නේ නම් ටෙන්ෂන් මදි කියන්නේ. මොකද දැන් මෙතනක් මේ ජවන් 7ම යන නිසා මේ මනෝද්වාරයක් තියෙන නිසා මේ ඒ කියන්නේ ඒ තමන්ගේ ශක්තිය තේරුම් ගැනීමේ ශක්තිය එතන තියෙනව නේද? ඒක කුසල ඒක ඇති වෙනවා අයියේ. දැන් අක්ක කියන විදිහට අර ඒක වෙන්නේ නැත්තේ අපි හිතමුකෝ පිට කෙනෙක් මොකක් හරි කියනවා අපිට. ඒකට වැඩිය අම්මා මොන හරි කිව්වොත් අපේ හිතට ඒක තදින් වදිනානේ. ඉතින් අර ඒ වගේ අර එතෙන්දී අර අම්මා කියන එක තමයි විභූතාරම්මන වෙන්නේ. පිට කෙනෙක් කියන එක තමයි අවිභූතාරම්මන. ඒක අපිට එච්චර අපි ඒක හිතට අරගන්න හිතට කාවදින්නේ. හැබැයි අම්මා මොන හරි කිව්වොත් එහම අර ඒ වගේ වෙනසක් තමයි මෙතන තියෙන්නේ කියලා තමයි මට හිතෙන්නේ. කියන attention එක අඩු ගතියක් ඒ විදිහට නේද? ඒ කියන්නේ attention එකට වැඩිය මේ මොකද ඒකට කියන්නේ importance එක. ඒක අර අපි හොඳට මේ මනසට ධාරණය කරගන්න මේ අවිභූතාරම්මන වලදී
මේ විභූතාරම්මන වලදී ඒක ගොඩක් අපිට ඒක මේ ફોකස් වෙලා අපි ඒක හිතට කාවද්ද ගන්නවා. හරි හරි. එතකොට දැන් පළවෙනි අවිභූතාරම්මනයේදී මේ අතීත භවංග 6ක් යනවා. ඊට පස්සේ දෙවෙනි එකේදී 7ක් යනවා. 7ක් යනවා. එතකොට මේ අන්තිමට අර ඉස්සෙල්ලා කිතිවිච්ච භවංග චලනය දෙවෙනි එකේදී නැතු වෙනවානේ. ජවන් 7 විතරයි තියෙන්නේ. ඔව්. ඊට පස්සේ ඒ දෙවෙනි අවිභූතාරම්මනේ තුන්වෙනි එකේදී ඒක අයියා අර එතන මේ ඔය chart එකේ තියෙනවා මේ ජවන වලින් පස්සේ භවංග චලන වලට යනවා. මං හිතන්නේ ඒක මේ ටයිපින් එකක් වෙන්නේ නැති ජවන වලින් පස්සේ normally මම දන්න විදිහට යන්නේ භවංගයට. ඉතින් ඒ මම හිතන විදිහට අන්න ඔතන ඕක භවංග නෙමේද වෙන්න ඕනේ අය. මම ඒක හරියට චෙක් කරන්න නංගි මේ මෙතනදී අර දෙක එක වෙනවා කියන එක තමයි කියන්නේ නේ. තදාරම්මන සිත ජුටන් බන්න. මල්ලි හැමතිස්සෙම ඉවර වෙන්නම ආයි භවංගෙටම නේද යන්නේ චලනය. ඔව් ඒක තමයි. ඔව් ඔව් භවංග වෙන්න ඕනේ නේද ඒක. ඔව් ඒක තමයි. ඒක මම හිතන්නේ ටයිපින් එරර් එකක්. එහෙම තමයි. ඒක දැන් දැක්කේ අතරම. හරි ඒක එහෙම භවංගය කියලා හිතාගන්න එක. ඊට පස්සේ ඒ දැන් අපි කිව්වේ පළවෙනි අවිභූතාරම්මනේ. දෙවෙනි එකේදී භවංගේ නැති වෙලා මේ ජවන් සිතින් තමයි දෙවෙනි එක අවසන් වෙන්නේ. තුන්වෙනි එකේදී අතීත අනාගත රූප ශබ්ද ප්‍රඥාප්ති ආදී චිත්තක්ෂණ 17ක් නැති කාම ජවන චිත්ත වීදි. එතෙන්දි තමයි අර දැන් අර මේ කුමාරියක කිව්වා වගේ දැන් අර කලින් හතම අපි ફોකස් කරන්නේ මේ present at present රූපයක් තමයි. හැබැයි මේ චිත්ත වීදි වල අපි ફોකස් කරන්නේ කලින් දැකපු හරි කලින් මේ දකින්න තියෙන හරි. මේ රූපයක් ફોકસ කරලා ඇති වෙනවා නම් මේ චිත්ත වීති වල අර මේ 17 මේ චිත්තක්ෂණ 17ම නැහැ. එතකොට චිත්තක්ෂණ 17ක් නැති එක විභූතාරම්මන වීතියක් තියෙනවා. චිත්තක්ෂණ 17ක් නැති අවිභූතාරම්මන වීතියක් තියෙනවා. එතකොට ඒ දෙකේ වෙනස තමයි අර පළවෙනි හතේ ફોકસ කරන්නේ මේ වර්තමාන රූපයක්. මේ චිත්ත වීති දෙකේදී ફોકસ කරන්නේ අපි කලින් දැකපු මේ චිත්ත විද්‍යාව. දැන් අර අපි කතා කරන්නේ ගිය සතියේ කතා කරනකොට මේ අපි රුවන්වැලි මහා සෑය දැකලා ඇවිල්ලා මේ අපි මේක චිත්‍රය මේ හිතින් මවා ගන්නකොට ඒකෙදි අපිට අර ඒක මේ දකින්නකොට ඇති වෙච්ච පර්ෆෙක්ට් මේ ඉමේජ් එක නෙමෙයි මේ එන්න පුළුවන්. එතකොට අර චිත්තක්ෂණ 17ට වැඩිය අඩුවෙන් තමයි ඒ රූප මේ පවතින්නේ. ඒ නිසා තමයි අර චිත්ත වීති වල අර චිත්තක්ෂණ 17කට අඩුවෙන් මේ ඒවා මේ ඇති වෙන්නේ. ඒ මොකද අපි අතීත රූප නැත්නම් අනාගත රූප මොකද දැකලා නැති රූප අපි ફોકસ කරන නිසා. හොඳයි. දැන් එතකොට මේ විභූතාරම්මන සහ අවිභූතාරම්මන කියන දෙක එහෙමයි. ඊට පස්සේ එතෙන්දී අයි මට එකක් කියන්න දැන් මේ chart එකේ කියලා නැහැ. ආමුදුරන්ගේ මේ විග්‍රහයේදී තියෙන්නේ ඒ චිත්ත වීති දෙකත් පටන් ගන්න අතීත භවංගෙම තමයි. මේක පටන් ගන්න චලනයෙන්නේ. හැබැයි මේ පොතේ හැටියට ඒ චිත්ත වීති දෙකත් පටන් ගන්න අතීත භවංගෙන් පටන් අරගෙන භවංගෙන් ඉවර වෙනවා කියලා තමයි දාලා තින්නේ. එතකොට පොතේ හැටියට තියෙනවා මේ විභූතාරම්මන චිත්ත වීතියට චිත්තක්ෂණ 14යි අවිභූතාරම්මන චිත්ත වීතියට 12යි. හැබැයි මේකට අනුව තියෙන්නේ 12යි 10යි. මොකද අර පළවෙනි අතීත භවංගයයි අන්තිම භවංගයයි පෙන්වන්න නැතුව තමයි මේ chart එකේ දාලා තින්නේ. පොතේ තියෙන විදිහට මෙතෙන්දී භවංගය තියෙනවා. අතීත භවංගයක් ඉස්සරහට එනවා අයියේ අන්තිමට භවංගයක් එකතු වෙනවා. හොඳයි. ඊට පස්සේ ඒ විභූතාරම්මන. එතකොට දැන් මේ චිත්ත වීදිය මේ ඇතිවන අවස්ථාවක් උදාහරණයක් ආයෙ කියන්නම්ගේ. මම අර කිව්වා වගේ අයියේ දැන් අපි රුවන්වැලි මහා සෑය ළඟට ගිහිල්ලා අපි සෑය දැකලා අපිට ඇති වෙන්නේ ඒ වර්තමාන රූපය දැකලා තමයි අපිට මේ අපි දකිනවා. දැකලා අපි සුදු පැහැයක් දකිනවා චක්කුද්වාර චිත්ත වීතියෙන්. ඊට පස්සේ අපි අතීතාරම්මන ඒ චිත්ත වීති අනුබද්ධ චිත්ත වීති ගිහිල්ලා අපි දැනගන්න මේ රුවන්වැලි මහා සෑය නමින් දැනගන්නවා.
ඊට පස්සේ චෛත්‍යයක් කියලා දැනගන්නවා. එතකොට අපි අර බුදුහාමුදුරන් වෙනුවෙන් වඳින්නේ මේ චෛත්‍යයට අර ඒ වගේ ඒක ගැන සම්පූර්ණ විග්‍රහයක් අපි දැනගන්නවා. එතකොට අපිට ඇති වෙනවා අර විභූතාරම්මන චිත්ත වීති කලින් වර්තමාන රූපයක් දැකලා. හැබැයි අපි ඊට පස්සේ ගෙදර එනවා. ගෙදර ආවහම අපිට මේ අපි රුවන්වැලි මහා සෑය ළඟට ගියා කියලා මතක් වෙලා ඇති වෙනවා චිත්‍ර රූපයක්. එතකොට ඒ ගියා කියලා ඇති වෙන එකත් මේ අපි අතීත කරපු දෙයක් ගැන ඇති වෙන මේ මනෝ චිත්ත වීතියක්. ඒ වගේම අපිට ඒ වෙලාවේ රුවන්වැලි මහා සෑය මතක් වුණොත් එහෙම එතෙන්දී අපිට එන්නේ අර පර්ෆෙක්ට් චිත්ත වීතියක් නෙමෙයි. මේ රූපයක් නෙමෙයි. එතකොට අර එන්නේ අපිට ඊට වැඩිය අඩුවෙන් අතීත රූපයක් අරමුණු කරගෙන එන එකක්. එතකොට තමයි මේ විභූතාරම්මන වෙන්න පුළුවන්. ඒක අවිභූතාරම්මන වෙන්න පුළුවන්. හරි හරි. එතකොට දැන් මේ අපිට පෙර කරපු දෙයක් මතක් වෙනකොට එන චිත්ත වීතියක් හැටියට මේක ගත්ත හැකි නේද? ඔව්. විභූතාරම්මන අතීත රූපයක් ફોකස් කරලා එනවා. ඔව්. එතකොට ඔව්. දැන් අත් වශයෙන් කියනවා නම් අපිට දවසේ වැඩි හරියක් එන්නේ මේ කියන විභූතාරම්මන හෝ අවිභූතාරම්මන. එහෙමයි. කියන්නේ දැන් අපේ ජීවිත කාලය පුරා දැකපු අහපු විඳපු සියලු දෙයක් ගැන අපි හිතනවා නම් දැන් වර්තමානයේ ඉඳගෙන අතීත ගැන අපේ පහටම ආපු පංචද්වාරයටම ආපු දෙයක් හිතට මේ එනකොට මේ එන්නෙම මේවා තමයි. එහෙමයි අක්කේ. එහෙම නැත්නම් ඉස්සරහට වෙන්නේ ඒ දේම ඉස්සරහට අපි අර මේ ප්‍රොජෙක්ට් කරලා හිතුවොත් දැන් මගේ ගෙදර දැන් මේ විදියට මං හදනවා කියලා ඒකම ප්‍රොජෙක්ට් කරලා හිතුවත් ඒත් එන්නේ මේවමයි. ඒ කියන්නේ දවසේ ඇත්තටම හොඳ සිහියෙන් ඉඳලා වර්තමාන මොහොතේ හිටියේ නැත්නම් සතියෙන් ඉඳලා දැන් වෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක ඉන්නේ නැතිව ඉන්න හැම වෙලාවටම පරණ ඒවා හිතුවොත් වෙන්නේ දවසේ වැඩි වෙලාවක් මේවා තමයි එන්නේ මට හිතෙන්නේ. ඔව්. එතකොට විභූතාරම්මන කියන්නේ ඒ මතක් වෙන දේවල් වල අංග සම්පූර්ණ චිත්ත වීදිය නේද? ඒ කියන්නේ හරියටම මතක් වුණා වගේ කියලා හිතන්න පුළුවන් දේ. හොඳට මතක් වෙන එක. ඔව්. හොඳට මතක්. ඔව්. විභූතාරම්මන වලදී අරක තදාරම්මන නැති වෙනවා නේද? ඔව්. ඔව්. ඒ කියන්නේ අවිභූතාරම්මනේදී තදාරම්මන නැති වෙනවා. ඒකම නැති වෙනවා. ඔව්. තදාරම්මන දෙකම නැති වෙනවනේ. එතකොට විභූතාරම්මන චිත්තක්ෂණ 17ක් නැති විභූතාරම්මන චිත්ත විදියට අතීතයේ අර අක කිව්ව විදියට හොඳටම මතක් වෙනවා නම් තදාරම්මන තියෙනවා එකේ. අර අවිභූතාරම්මන වල තදාරම්මන නෑ. අර මේ මං හිතන්නේ අර හොඳම මේ ඩෙෆිනිෂන් එක තමයි අවිභූතාරම්මන කියනකොට තදාරම්මන නෑ කියන එක මතක තියාගත්තා නම් මේ අක්ක කිව්වා වගේ ඒක තමයි අපිට ඒක ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන්. දැන් මේකෙදි නංගි භවාංග චලන භවංගේ තියෙනවද පළවෙනි එක හැටියට මේකෙදිත් අවිභූතාරම්මන? ඔව් අයියේ මේ හාමුදුරන්ගේ පොතේ හැටියට මේ අතීත භවංගෙන් පටන් අරන් ඊට පස්සේ භවංගෙන් තමයි ඉවර වෙන්නේ. එතකොට ඒකෙත් තියෙනවා මේ 12ක්. 12ක් නේද? මෙතන 10යිනේ තියෙන්නේ. ඔව් ඒකේ 12යි මෙතන 14ක්. 14යි. ඔව්. ඒ විදිහට ඒක නංගි තදාරම්භන තිබුණොත් හොඳට මතකයේ තියෙනවා කියලා නංගි කියන්නේ. ඔව් අක්කේ එතෙද තදාරම්මනේදී අපි හොඳට අරමුණ ග්‍රහණය කරගන්නවා කියලා තමයි කියන්නේ. හැබැයි ඒ වගේම කියනවා ඔව් ඒක තමයි. දැන් අර උසස් මනසක් තියන අයට ඒක උවමනා නැහැ. මේක ඕනේ මේ තදාරම්මනය එන්නේ කාමාවචර ධර්ම වලට විතරයි කියලා තමයි කියන්නේ. එතකොට ඒ කියන්නේ දැන් අර මේ කාම වචර උසස් ලෝක වලට යනකොට මේ තදාරම්මනේ අවශ්‍ය වෙන්නේ නැහැ කියලා කියනවා. මේ මොකද ඒක අත්‍යවශ්‍යම සිතක් නෙමෙයි කියලා කියනවා. ඒ අර අපි ස්ටෙප් අප් කරනකොට ඒක අරමුණු තදින් ග්‍රහණය කරගන්න එක අත්‍යවශ්‍යම නැහැ කියලා තමයි. එතකොට මේ තදාරම්මන සිත් ඇති වෙන්නෙම කාමාවචර ධර්ම වලට කියලා තමයි කියලා තියෙන්නේ. හොඳයි. බොහොම පිං මේ මම හිතනවා එතකොට අපි විභූතාරම්මන චිත්ත වීදියයි අවිභූතාරම්මන චිත්ත වීදිය ඒ විදිහට තේරුම් ගත්තොත් ප්‍රමාණවත්. මේ වෙන කාටවත් ප්‍රශ්න තියෙනවද මේ සම්බන්ධයෙන්? මේ හුඟක් ටෙක්නිකල් ඩීටේල්ස් කියවුණා. ඉතින් කන්ෆියුස් වෙලා හැම ඉන්නවද කවුරුත්? සමහර සිත ජවන් සිතෙන් ඉවර වෙනවා 17. හැමතිස්සෙම සිතක් අන්තිම සිත භවංගයට යන්න ඕනි කියලා එහෙම එකක් නැද්ද? මේ වගේ නැතුව භවංග වලට නොවි. ඒ කියන්නේ අක්කේ මේ භවංග වලට තමයි අනිවාර්යයෙන්ම යන්නේ. අර මම කලින්ම කිව්වා වගේ මෙතෙන්දී මේ අර මේ පෙන්නලා තියෙන්නේ අර රූපයක ආයු කාලයට සම්පේක්ෂව තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඉතින් එතකොට රූපයක් පවතින කාලය ඇතුළත ඔයා භවංගයට යනවා නම් තමයි
අර භවංග කියලා පෙන්වන්නේ. හැබැයි රූපය පවතින කාලය ඇතුළත දැන් රූපයේ අන්තිම චිත්තක්ෂණයේදී ඔයාගේ ඉවර වෙන්නේ ජවන් සිතකින් නම් ඒක ජවන් සිතකින් තමයි ඉවර වෙන්නේ. හැබැයි ඒ ජවන් සිත හත ඉවර වෙලා මේ රූපය පවතිනවා නම් ඒ ටික පෙන්වන්න අර භවංග සිත කියලා තියෙනවා. ආයි කියන්නේ පළවෙනි චිත්තක්ෂණයේදීම රූපය දැක්කේ නැත්නම් මේ වගේ තමයි යන්නේ. ඔව් අර අතීත භවංග එකතු වෙනවා කියලා කියන්නේ අක්කේ රූපය ඇති වෙලා තියෙනවා. හැබැයි අපි දැකලා නැහැ. ඒ කියන්නේ රූපය පරණ වෙලා. අන්න හරි රූපේ පරවෙන අර පරිත්තාරම්මන මේ අතිපරිත්තාරම්මන වලදී අපිට ඒක අර මේ භවංග වලටම යන්නේ මොකද රූපය පැවතිලා ඉවර වෙන්නත් ළඟයි භවංග චලනය වෙනකොට. එතකොට කිසි දෙයක් කරගන්න වෙලා මදි. ඉතින් ඒ හින්දා තමයි ජවන් සිත් වලට යන්නේ නැතුව භවංග වලින්ම ඒක ඉවර වෙලා යන්නේ. හරි. රූපය පරණ වීම නිසා තමයි චිත්ත වීතිය කෙටි වෙන්නේ. අන්න හරි. එතකොට ඒ කියන්නේ චිත්ත වීතියට ඒක දකින්න නැත්තම් අහන්න තියෙන අවස්ථාව මදි වෙනවා. ඉතින් ඒ හින්දා තමයි මේ හැබැයි අපි ඒක කලින්ම දැකලා දැනගෙන ආයේ භවංගයට එනවා. හැබැයි රූපය තවමත් තියෙනවා. ඒ හින්දා තමයි භවංග පිටිපස්සට එන්නේ භවංග. හොඳයි පින්නන්නේ. නංගි සර්වන් සරණයි. ඔව්. නංගි දැන් පරිත්තාරම්මන නැති පරිත්තාරම්මන වල අතීත භවංග සිත් ගොඩක් ඇති වෙනා නේද මේ භවංග චලනය එහෙම දුර්වලව සිදු වෙන්නේ. එතකොට අතීත භවංගෙ එන්නේ පෙර චිත්ත වීතියක අන්තිම හරියේ භවංග තිබුණොත් නේද එන්න පුළුවන්. දැන් මේ අතීත භවංග කියලා කියන්නේ අපි කිසිම අරමුණ අර අපි කතා කරන්නේ භවංග සිත් ගැන. එතකොට කිසිම මේ අපි කිසිම අරමුණක් ගන්න නැතුව ඉන්නකොට අර මේ අපි එක්සැම්පල් එක විදිහට කියන්නේ නිදාගෙන ඉන්නවා වගේ. අපි කිසිම අරමුණක් අර දැන් අතීත භවංග කියලා කියන්නේ අර ඒ භවංග සිතේ ඉන්නවා කියන එකෙන් කියන්නේ අර කලින් එන භවංග මේ කලින් එන සිතේ කියන එක ඒක ලින්ක් වෙලා කියලා කියන්නේ ලින්ක් වෙන්න පුළුවන් ගොඩක් මේ චිත්ත වීති එකින් එකට යන්න හින්දා. හැබැයි මෙතන අතීත භවංග කියලා පෙන්වන්නේ මේ අරමුණ ගන්න කලින් අර භවංග සිතේ තමයි අපේ හිත රැඳිලා තියෙන්නේ. ඊට පස්සේ තමයි අර මේ රූපය ගැටෙන අවස්ථාවේ ඉඳන් තමයි චලනය වෙලා උපච්ඡේද වෙලා පංචද්වාරණයට අහු වෙලා ඒ ටික වෙන්නේ. නංගි ඔය ඒ අතීත භවංග කියනකොට කන්ෆියුස් වෙනවා තමයි අතීත කියන එකෙන් අදහස් අතීතයක්ම නෙමෙයි අර ඒ එක්ස්පීරියන්ස් එකට කලින් කියන එකම භවංග සිතම අර දැන් චිත්ත වීති ගොඩාක් අපිට හිතන්න බැරි විදියට ෆාස්ට් පහළ වෙනවනේ. ඒ කියන්නේ ඒ චිත්ත වීති අතර තියනවද ગેප් එකක භවංග පෙර චිත්ත වීතියේ භවංගද අතීත භවංග කියලා කියන්නේ. මම කියන්නේ ඔව් නෑ ඒක නෙවෙයි මං හිතන්නේ අදහස් කරන්නේ අර නංගි කිව්වා වගේ ඒ කියන්නේ දැන් එක්ස්පීරියන්ස් එකට කලින් තියෙන නිකන් තියෙන භවංගයම තමයි ඔය අතීත කියන වචනේ දාන්නේ අර රිලටිව්ලි ඒ කියන්නේ දැන් චක්කෝ දැන් ඇහැට රූප ගැටෙන්න උඩදී තිබිච්ච භවංගි කියන අදහස. ඔව් ඒක තමයි දැන් මේ chart එකෙන් මම ඒක පෙන්වන්න උත්සාහ කරනවා. දැන් කියන්නකෝ මේ ඔයාගේ චුති සිත කියලා ගියාත්මෙදී මේ ප්‍රතිසන්දි සිත කියලා. ඒතකොට මේ වාගේ චුති සිත නම් මේ ආත්මේ තියෙන. දැන් කියන්නකෝ මේ වාගේ භවංග සිත්. මේ භවංග සිත් 1 2 3 4 කියලා ඉතින් කෝටි ගණන් එනවනේ. ඉතින් එහෙම ඉන්නකොට වා චිත්ත වීදයක් මේ සිතේදී ගියොත් අතීත භවංග කියන්නේ මෙන්න මේකට. අන්න හරි. ඊට පස්සේ දැන් මෙතෙන්දි චිත්ත වීදයක් ගියොත් එහෙම මෙතෙන්දි අතීත භවංග උනේ මේක. මල්ලි මට තේරෙන්නේ නැත්තේ හැම වෙලාවෙම චිත්ත වීති වශයෙන් නේද පහළ වෙන්නේ. ඒ අරමුණක් නෑ. අරමුණක් ගන්නකොට විතරයි චිත්ත වීදියක් පහළ වෙන්නේ. හරි. අරමුණක් ගත්තොත් පමණයි. හරි. දැන් මට තේරෙනවා. ඔව් එහෙම නැති වෙලාවකදී මේ භවංග සිතින් තමයි වයින්නේ. අන්න හරි. හරි. මට ඒක එතන පොඩ්ඩක් තේරිලා තිබුණේ නෑ. බොහොම පිං මල්ලි. දැන් හරි තේරෙනවා. බොහොම පිං. එහෙමනම් තව මොකුත් ප්‍රශ්න තියෙනවද? අපි මේ ටොපික් එක මෙතනින් ක්ලෝස් කරනවා. ඊට පස්සේ එන වීකෙන්ඩ් එකේ ඊට පස්සේ මේ නසුමානේ තියෙන ධර්ම දේශනා අනුව තමයි කතා කරන්නේ. ඒකින්ද කාටවත් තව ප්‍රශ්න තියෙනවද මේ චිත්ත වීදි සම්බන්ධයෙන්? ඒක ලොකු ටොපික් එකක් ඇත්තටම. මේක මම අයියේ මේ අර්පණා චිත්ත වීති ගැනත් මේ තියෙනවා හොඳටම විස්තර කරලා මම ඒකෙත් මේ කරුණු මේ මට එහෙම මොනක් කරන්න පුළුවන් ලබන සතියේ ඒක විස්තර කරන්න පුළුවන්.
ඇත්තටම මම කැමති මනෝද්වාරක චිත්ත වීති ගැන මේ නංගි මල්ලි කුමාරි තුන්දෙනාම එකතු වෙලා තව ටිකක් පැහැදිලි කරලා දෙනවා නම් මොකද අද මට මේ හරියට ඩිස්ටර්බ් වුණා මේ බ්‍රේක් වුණා ලයින් එක ගොඩාක් මට මිස් වුණා. හොඳයි. අපි එහෙනම් එන වීකෙන්ඩ් එකට මේ කන්ටිනියු කරමු. මනෝද්වාර චිත්ත වීදි මේ නැවතත් පටන් අරගෙන මේ දවස් දෙක තුල ඒ මේ කාම ජවන සහ මේ ඒ අර්පණා චිත්ත වීදි ටික කතා කරමු. මම හිතන්නේ ඒක කතා කරන්නකන් තව පැහැදිලි වෙනවා. මාත් අපිට නැගුණු ප්‍රශ්න ටික නැවතත් මෑණියන්ගෙනුත් අහලා ඒතර කතා කරන්න පුළුවන් ඒ සම්බන්ධයෙන්. ඔව් මල්ලි අනිත් අය කැමති නම් විතරක්. ඔව් දිස්නා එහෙම හොඳයි. නංගි මොකක් ප්‍රත්‍ය සිත් කියන වචනයක් ඒ වචනේ හරි ඉම්පෝටන්ට් කියලා මට හිතෙනවා ධර්මය අහනකොට. එහෙම වචනයක් ඔයාගේ පිට වුණාද මේ යාර ප්‍රඥාප්ති ග්‍රහණය කියන එකදයි. අන්න හරි ප්‍රඥාප්ති ග්‍රහණය පොඩ්ඩක් තව ටිකක් තේරුම් කරගන්න නංගි මොකද ඒක හරියට ඉම්පෝටන්ට් කියලා මට හිතෙනවා ඉස්සරහට. ඒක අක්කේ මේ දැන් මම දැන තියෙන අර අපි ඒකෙදි කියනවා මේ කුමාරියාකටත් එකතු කරන්න පුළුවන් මන් දැනගෙන තියෙන විදිහට මේ දැන් ප්‍රඥාප්තිය කියලා අපි මේ සම්මුති ලෝකයේ අපි අරගෙන තියෙනවානේ දැන් සතර මහා භූතයෙන්ගෙන් රූප 28න් හැදිච්ච දෙයක් අපි ගන්නවා මේක ප්‍රඥාප්තියක් විදිහට මේක මේසේ මේ අපේ දරුවා මේක ලැප්ටොප් එකක් අර ඒ වගේ අපි ප්‍රඥාප්තියක් විදිහට අල්ලගෙන තියෙනවා. එතකොට ඒකට අන්න හරි සම්මුති විදිහට. එතකොට අපි ඒකට නමක් දීලා තියෙනවා. සමා වෙන්න නංගි මමත් අහන්නේගේ සම්මුතියක් කියන්නේ ඒකම නේද කියලා. ඔව් අන්න හරියක්ගේ. එතකොට සම්මුතිය විදිහට අපි අල්ලගෙන තියෙනවා. ඇත්තට මේක ඇත්ත නෙමෙයි. හැබැයි ඒක සම්මුතියක් විදිහට ප්‍රඥාප්තියක් විදිහට අපි අල්ලන් තියෙනවා. එතකොට ඒක දැනගන්න අපි යවන මනෝද්වාර වීතිය තමයි ප්‍රඥාප්ති ග්‍රහණ මනෝද්වාර වීතිය කියලා කියන්නේ. හරි. කොහොම පින්මල් නංගි. එතකොට අයියේ මම කියන්නේ මේ අර මේ අර්පණා චිත්ත වීති වල කතා කරනකොට ඒක මේ ගොඩාක් අපිට අර දැන් මේ අපි කතා කරපු මේ ජවන චිත්ත මේ නඩක ජවන චිත්ත නෙමේ කතා කරන්නේ ඒක ගොඩක් වෙනස් විදියට දැන් මම අර කලින් කියනකොට කිව්වනේ ජවන සිත් 7ක් එන්න ඕනේ කියලා. එතකොට මේ ධානය සිත් වලදී එහෙම ගොඩක් එක වෙනස් වෙනවා. ඒ හින්දා ගොඩක් ඉන්ටරෙස්ටිං අර භාවනා කරනකොට at least අපි බලන්නේ ධානය ලබාගෙන ඒක මේකන අපේ උත්සාහය ඒකටනේ. ඉතින් එතකොට ගොඩක් මේ ඉන්ටරෙස්ටිං ඒ අර්පණා චිත්ත වීති වැඩ කරන විදිය. ඒ හින්දා මේ ඒක කරා නම් අපිට ගොඩක් අර ඒක ගැන ගොඩක් ඉන්ටරෙස්ටිං වෙලා ආස හිතනවා අපි කොහොමද ස්ටෙප් අප් 1 by 1 කොහොමද යන්නේ මේ ධාන වීති වලට අභිඥා ඒ වලට යන්නේ කියලා මේ අපි එහෙම වුණොත් ලබන සතියේ ඒක ඩිස්කස් කරනවා. එහෙම නංගි ගොඩක් හොඳයි නංගි. ඔව් ගොඩාක්. ඒකට නංගි මල්ලි හැමෝටම කුමාරි. ඔව් මම මේ ඒකට මේ හරියන මේ chart එකත් මෑන්ඩික සකස් කරන්න බලන්නම් ඒ වෙනකොට එතකොට ෆලෝ කරන්න ලේසිනේ. ඔව් ඒක ඇත්තයි. අතර මේ chart සැදීමේ මේ පුණ්‍ය කර්මයට මේ මෑණියන්ට අපි පින් දෙමු. මොකද ඒකෙන් අපිට ගොඩක් මේ අපිට ඒකෙන් හරි පැහැදිලි වෙනවා නේද? ඔය හරි පැහැදිලි වෙනවා. මොකද මේ මල්ලි ඉතින් අර කමියුනිකේට් කළා මල්ලිගේ කාලය වේදම් කරනකොටත් අපි බොහොම සිද්ධ වෙනවා. ඔව් ඒක නම් අක්ක. මෙච්චර උත්සාහයක් ගන්න එක ගැන අපිට කියලා දෙන්න මල්ලිට අනේක වාරයක් පින් සිදු වේවා. ඇත්තට මේ ඉතින් අපි හැමෝම ඉගෙන ගන්නනේ හදන්නේ. ඉතින් ඒකින්ද ඒ උත්සාහය මේ අපි හැමෝටම ඒ උත්සාහය අපේ නිවන් සාක්ෂාත් කර ගැනීමට හේතු වෙනවා. ඉතින් අපි හැමෝටම ඒ සම්බන්ධයෙන් පින් ප්‍රශ්න අහන එකටත් මේවට සම්බන්ධ වෙන ඒ උනන්දුවට අපි උඟක් ගරු කරන්න ඕනේ. ඒක අපි හැමෝටම ඒකට උඟක් පින් අත් වෙනවා. අපේ ගමන තව තවත් සාර්ථක වෙන්න ඒ උත්සාහය අනිවාර්යයෙන්ම හේතු වෙනවා. ඒ වීර්ය තව තවත් වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මල්ලි චූටි දෙයක් ඇඩ් කරන්න. ඔව්. අර මාලතිය අහුව ප්‍රඥාප්තිය ගැන රේරුකාණ හාමුදුරුවන්ගේ පොතේ අභිධර්ම මාර්ගයේ පොතේ 278 පිටුවේ හොඳ විග්‍රහයක් තියෙනවා. හොඳට විස්තර වශයෙන් මමත් ඒක දැන් කියවන්න ඕනේ කියලා හිතුවා. 278 පිටුවේ කුමාරි මම
මූලික කරුණු විතරයි ඒ ආම්දන්ගේ පුත්තනේ බොහොම කියලා හොඳට තියෙන්නේ. මේකේ මේ ප්‍රඥාප්තිය හොඳ විග්‍රහයක් තියෙනවා ඔක්ක ඇත්තටම. මොන පොතද ඔය? මේක මාර්ගය මේ මම දැන් පෙරලා ගත්තා මගේ ගාව තියෙන නිසා අභිධර්ම අනේ මාර්ගය. කිය මාර්ගය. මේ පොතේ ඔව් ඒක මේ ප්‍රඥාප්තිය මේ තිනකේ මාර්ගයේ අන්න හරි. ඔව් මම මේකේ ඔකට අවුරුදු පරමාර්ථය ඔව් 11 වන පාඩම 278 පිටුව. ඒකේ අර අර්ථ ප්‍රඥාප්තිය නාම ප්‍රඥාප්තිය මොකද හුඟක් ඒක අපි ඇත්තටම අර මේ ඒක හරි ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. පස්සේ කුමාරි පොඩක් කියන්න. මට ඒක හරියට මේ එන එකක් මට තාම ස්ටඩි ප්‍රඥාප්තිය ඇත්තටම වෙනස් වෙන්නේ නැහෙනේ. දැන් ඔය අහලා තියෙනවද දන්නේ අර ඔය වැරදි බණ කියන ස්වාමින් වහන්සේලා මම අහලා තියෙනවා දැන් ත්‍රිකෝණය දැන් හැමදේම වෙනස් වෙනවා නම් අනිත්‍ය කියන එක මම අහලා තියෙන කතාව. ත්‍රිකෝණය වෙනස් වෙන්නේ නැහැ නේ මම ඒක ඇත්තටම හාමුදුරු කෙනෙක්ම කියනවා ඇහලා තියෙනවා. ඔව් මම හාමුදුරුවෝ අහලා තියෙනවා. ඔව් ත්‍රිකෝණය වෙනස් වෙන්නේ නැහැ නේ බණ ඒකෙන් පෙන්වන්නේ ඒ ස්වාමීන් වහන්සේ ධර්මයේ හරියට දන්නේ නැහැ කියන එක ප්‍රඥාප්තිය කියන එක ඇත්තටම වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒක දාපු නමක් නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේම කියලා තියෙනවා ප්‍රඥාප්තියයි නිවනයි තමයි වෙනස් වෙන්නේ නැත්තේ කියන එක. එහෙම නේද නංගි? අක්කේ මම ඒක නම් අහලා මේ නැහැ මම දන්නේ අර නිවන තමයි මේ වෙනස් වෙන්නේ නැති එකම ධර්මයේ කියලා. ප්‍රඥාප්තිය කියන එක අර අපි පෘථග්ජන ලෝකේ අපි හඳුන්වන නම. ඉතින් අපිට ඒකත් වෙනස් මම ප්‍රඥාප්තිය කියන වචනේ අදයි ඇහුවේ අහලා තියෙනවා අදයි ඒකයි සම්මුතියයි කියන්නේ එකයි කියලා දැනගත්තේ මම අහලා තියෙන්නේ සම්මුතිය වෙනස් වෙනවා නිවන විතරයි වෙනස් නොවෙන්නේ කියලා. පරමාර්ථ ධර්ම විතරයි වෙනස් නොවෙන්නේ. සම්මුතිය වෙනස් වෙනවා කියලා තමයි මමත් අහලා තිබුණේ. මම දන්නෙත් නෑ මමත් මේ ඉගෙන ගන්නවා තාම අද මේක දැනගත්තා මට හිතුණා මම නොදන්න දෙයක් කියලා දැනට. අපි මේක පොඩ්ඩක් කියමුද මේ පරමාර්ථය සහ ප්‍රඥප්තිය ගැන තියෙන ඒක හොඳයි අපි ඉගෙන ගන්න. අභිධර්මය තථාගතයන් වහන්සේගේ පරමාර්ථ දේශනාවය. එබැවින් අභිධර්මය උගන්නා වූ තනත්තා විසින් පරමාර්ථය කුමක්ද යන බව පළමුවෙන්ම උගත යුතුය. කියන වචන ඇසීම ලියා තිබෙන මුද්‍රණය කර තිබෙන දේ හා තවත් නොයෙක් දේ දැකීම කල්පනා කිරීම යන ආදී කරුණු වලින් සිතට දැනෙන සිතට හසුවන දෙයට අර්ථයයි කියනු ලැබේ. අර්ථය යන මේ වචනය සියල්ල යන වචනයට සමාන වචනයකි. අර්ථ නොවන කිසිවක් ලොව නැත්තේය. ලෝකෙහි අර්ථ බොහෝ ගණන් නැත්තේය. කවද ආකාරයකින්වත් ඒවායේ ප්‍රමාණයක් නොදැක්විය හැකිය. ඇති සැටියට සිතට දැනෙන දේවල් අතර හැබෑවට ඇත්තා වූ දේවල්ද ඇත්තේය. සැබෑවටම නැති දේවල්ද ඇත්තේය. ලෝකයා හට ඇතිසේ පෙනෙන ඇතිසේ දැනෙන දේවලින් ඊතා වැඩි හරියක්ම සත්‍ය වශයෙන් නැති දේය. අඳුරෙහි සිටින කෙනෙකු ගිනි පෙනෙල්ලක් ගෙන වේගයෙන් කරකැවුව හොත් දුරින් බලා ඉන්න අයට ගිනි වලල්ලක් පෙනේ. එහෙත් එතන ගිනි පෙනෙල්ලම මිස ඇති සැටියට පෙනෙන ගිනි වලල්ලක් නැත. ඒ ගිනි වලල්ල ගිනි පෙනෙල්ලේ වේගවත් ගමන නිසා ඇතුවා වගේ පෙනෙන දෙයකි. ලෝකයා විසින් ඇති සැටියට සලකන මේසය, පුටුව, ඇඳ වස්ත්‍රය ගෙන ගෙය, පිගාන, කෝප්පය, මිනිසා, ගවයා, බල්ලා, ඇතා යනාදී සියල්ලත් ගිනි වලල්ල සේම සැබෑවටම නැති ඒවාය. ඇතයයි සලකන දෙයක සත්‍ය වශයෙන් ඇති නැති බව දැන ගත හැක්කේ ඒ දෙය විභාග කර බැලීමෙනි. මේසය ඇතයයි සලකන එක් දෙයකි. එය විභාග කරතහොත් පා සතර ඒකාබද්ධ කරන ලෑලි සතරක්ද තට්ටුවෙයි ලෑලි 2-3ක්ද ඇති බව පෙනේ. ඒ එක් දෙයක්වත් මේසය නොවේ. ඒ ද්‍රව්‍ය සමූහය හැර මේසය කියා දෙයක්ද නැත. ඒ ද්‍රව්‍ය සියල්ලම මේසයයි කිව හැකිය. සියල්ල මේසයත් නොවේ. සියල්ල මේසය නම් කෙසේ තිබුණත් ඒ ලී කැබලි ටික මේසය විය යුතුය. ලී කැබලි ටික එකිනෙකින් වෙන්ව හෝ
අයුරකින් එක් වී තිබෙත හොත් එකල්ලි මේසයක් දක්නට නැත. එබැවින් ඒ ලී කැබලි සියල්ලද මේසය නොවන බව දත යුතුය. ලී කැබලි ටික ලී කැබලි රසක් මිස මේසය නොවන බැවින් මේසය කියා දෙයක් සත්‍ය වශයෙන් නැති බව දත යුතුය. මේසේ යනු ලී කැබලි වන පිහිටි ආකාරය අනුව ඇතිවන හැඟීම් මාත්‍රයකි. ලෝකයා විසින් ඇති සැටියට සලකන ඇඳ පුටු මේස පිඟන් කෝප්ප රෙදි ගස් වැල් ආදී අවිඥානක වස්තුන්ද දෙවි මිනිස් ඇත් අස් ගවාදී සවිඥානක වස්තුවද යන මේ සියල්ලම මේසයසේම සත්‍ය වශයෙන් නැති ඒවාය. සත්‍ය වශයෙන් නැතිව ඇතය යන හැඟීම් මාත්‍රයෙන් ඇතයයි සලකන දේවලට කියන නම ප්‍රඥප්තිය යනුයි. ප්‍රඥප්තිය කියන්නේ ඒ ද්‍රව්‍ය වලින් හැදුන හැම දෙයකටම. සත්‍ය වශයෙන් නැත්තා වූ අර්ථය සත්‍ය වශයෙන් ඇත්තා වූ අර්ථය යන මේ දෙකින් සත්‍ය වශයෙන් ඇත්තා වූ අර්ථය උසස් බැවින් එයට පරමාර්ථයයි කියනු ලැබේ. පරමාර්ථ යන වචනේ තේරුම උසස් අර්ථය උසස් දෙය යනුයි. ඇතයයි හැඟෙන යම් කිසිවක් පරමාර්ථයක්ද ප්‍රඥප්තියක්දයි දැන ගැනීමට ඒ දෙය කොටස් වලට වෙන් කර බැලිය යුතුය. යමක් මේසයසේ කොටස් කළ කල්හි නැතිවන්නේ නම් ඒ දෙය පරමාර්ථයක් හෙවත් සත්‍ය වශයෙන් ඇතියක් නොවේ. වස්තුන් බෙද බෙදා බැලුවාම අන්තිමට ඉතිරි වන නොබෙදිය හැකි දෙය පරමාර්ථයයි. මේසය බෙදා ලී කැබලි ටික හැර මේසයක් ඇත්ත වශයෙන් නැති බව කී කල්ලි මේසේ කොටස් වූ ලී කැබලි ටික සත්‍ය වශයෙන් ඇති ඒවායයි ඔබට සිතෙන්නට පිළිවන. ඒ ලී කැබලිත් තවත් බෙදිය හැකි ඒවාය. එබැවින් ඒවාත් පරමාර්ථ ධර්ම සැටියට නොසැලී කිය යුතුය. ලී කැබෙල්ලක් වැලි කරදාසියකින් මදින කල්ලි දකින්නට ලැබෙන ලීකුඩු ලීයේ කුඩා කොටස්ය. එකක් වෙන්කොට ගතහොත් ඇසට නොපෙනෙන තරමට කුඩා වූ ඒ ලී කොටසක්ද බවත් බෙදිය හැකිය. එබැවින් ඒ ලී කුඩුද පරමාර්ථයෝ යයි නොගත යුතුය. පරමාර්ථය වනුයේ බෙදීමේදී අන්තිමට ලැබෙන නොබෙදිය හැකි අර්ථයය. ඒකෙන් තේරෙන්නේ මේ පරමාර්ථ කියලා කියන්නේ ওই නාම රූප නිර්වාණ ආදී වශයෙන් තියෙන ධර්මතා පමණයි. ඉතින් අනිත් හැම දෙයක්ම පරමාර්ථ නොවන ප්‍රඥප්ති ධර්මයි. ඉතින් අක්ක කිව්වා වගේ අර පරමාර්ථ කියන අපි නම් දාලා තියෙන ඒවා සදාකල් තියෙන්නත් පුළුවන් වෙනස් වෙන්නත් පුළුවන්. ඒවට ඒවා හැදිලා තියෙන ධර්මතා ශනේන් බිනි බිනි යනවනේ. ඒක බොහොම සටලි තේරුම් ගන්න ඕනේ. දැන් ඒ නම තමයි තියෙන්න පුළුවන්. නම රෙප්‍රසන්ට් එක ප්‍රඥප්තිය වෙනස් වෙන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ මේ දැන් අපි උදාහරණයක් කියමු ත්‍රිකෝණේ. දැන් ත්‍රිකෝණේ කෝණ දාපු වචනේ ඒ ඔය නාම ප්‍රඥප්තිය කියන එකට මම හිතන්නේ ඒක වැටෙන්නේ. ඒ වචනේ ත්‍රිකෝණේ කියන වචනේ තමයි වෙනස් වෙන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ. නමුත් ඒක හදලා දැන් අපි ත්‍රිකෝණයක් ගත්තාම ඒ භාණ්ඩය ක්ෂණයක් බිඳි බිඳි යනවනේ. භාණ්ඩය වෙනස් වෙනවා. ප්‍රඥප්තිය කියන අර ඒ වචනේ තමයි. අන්න ඒක එක තැනක කොහේ හරි මම කියවලා තියෙනවා ප්‍රඥප්තියයි නිවනයි ඔයගලන්ටත් හම්බ වෙයි කොතනක මට දැන් එකපාරට මතක් වෙන්නේ කොතනද තිබුණේ කියන එක. හැබැයි ඒකේ අදහස හරියට තේරුම් ගන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ මේ දේවල් වෙනස් වෙන්නේ නෙමෙයි. ඒ දාපු නම. දාපු නම වෙනස් වෙන්නේ නැහැ කියලා නම වෙනස් අන්න හරි. අර නාමෙ නොදිරනා වගේ තමයි ඒක. අන්න හරි. ඒක බොහොම සැකේ ඒක හරියට තේරුම් ගන්න ඕනේ නැත්නම් ප්‍රඥා කුමාරි සියලු දේවල් වෙනස් වෙනවා. ඔව් කුමාරියනේ හොඳයි වගේ. ඔක bringing up the topic properly. හැබැයි ඉතින් එක කාලය වෙනස් වුණාට පස්සේ නමත් වෙනස් වෙනවා නේද? ඉතින් එක එක්කෙනාගේ එක්කව කිරීම නිසා දැන් ඔය ලැන්ග්වේජ් වල එක නම් හැදලා තියෙන්නේ කාලයත් එක්ක වෙනස් වෙලා. මෙහෙම නම් වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් නොවෙනස් වෙන නමුත් තියෙනවා. ඒකත් අපි තේරුම් ගන්නවා. දැන් ඒ කියන්නේ අද කාලේ ළමයි පාවිච්චි කරන අපි පාවිච්චි කරපු නම් එක බලනකොට ඒගොල්ලන්ගේ ලිංගෝ එක වෙනස්.
අයියේ ඒකේ අක්ක කියන්නයි උත්සාහ කරන්නේ දැන් ත්‍රිකෝණය කිව්වම ඒකට කෝණ 3ක් තියෙන නිසානේ ත්‍රිකෝණය කියන්නේ. එතකොට ඒක වෙනස් වෙන්නේ නැහැ ත්‍රිකෝණයට අපි කියන්න පුළුවන් සමචතුරාශ්‍රය කියලා. ඒ වුණාට අර කෝණ 3ක් තියෙන ඉඳ එහෙම කියලා තමයි මට දැන් අක්ක කොහේ හරි කියලා තියෙනවා දකින්නවා නම් මං හිතන්නේ ඒ අර්ථයෙන් වෙන්නේ නැති අර කෝණ 3ක් තියෙනවා නම් ඒකට ෆැක්චුවල් දේවල් වලට දෙන්න නම් ඒ විදිහට තියාගන්න පුළුවන් කියන එකයි නේද? ඔව් ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ වුණාට අපි මේ දැන් අපි වෙන ලෝකෙට ගියොත් එහෙම ඒ ලෝකෙදී ඒකට දෙන ඒ ත්‍රිකෝණෙට තියෙන නම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මං කියන්නේ ලැන්ග්වේජ් එක අනුව කල්චර් එක අනුව ඒවත් වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණාට සම්මුතියක් වශයෙන් මේ ෆැක්චුවලි ඉතින් අපි දන්න විදිහෙම තමයි නේද? දැන් ගෝලාකාර අර්ත් එක කිව්වට මේකට මේ වෙන කවුරු හරි වෙන නමක් දෙන්නත් පුළුවන්. නේ? ඉතින් අපිට ඒවා ඇත්තටම මේ අපේ perception එක අනුව අපි ඉගෙනීම අනුව තමයි මේ තේරුම් ගන්න තියෙන්නේ. කොහොම හරි පරමාර්ථ ධර්ම කියන එක වෙනස් වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්නකො නේද? මම හිතන්නේ දැන් මට හිතුනේ දැන් මේ ධර්මය ඔහොම පොඩි කැලි වලට බෙදලා චුත් පරමාර්ථ වෙනවා කියලා. කියන්න කොච්චර ඥානයක් තියෙන්න ඕනද කියලා හිතන්නේ. ඒක අන්වික්ෂ මොනක් කරන්න නැති කාලවල ඒක තමයි මට හරිම සද්දාවක් ඇති වෙන්න ඕනේ. ඒ වගේ දේවල් කොච්චර කලින් තේරුම් කරාද කියලා නේද? ඇත්තටම කියන්නේ බුදුහාමුදුරන්ගේ ප්‍රඥාව කොච්චර දියුණු වෙන්න ඕනද? බුදුගුණ භාවනාව කරනකොට මට තමයි හිතෙන්නේ. ඒක තමයි. අපි මේ අපිට අන්න ඒ වගේ මේ ශ්‍රද්ධාව වැඩුණ තැන් මොනවද කියලා පොඩ්ඩක් කියනවද? දැන් දිස්නාක්ක කිව්ව විදිහට බුදුගුණ භාවනාව වඩනකොට අක්කට මේ ශ්‍රද්ධාව දැනුන ප්‍රධාන টොප් 3 මොනවද? ඒ කියන්නේ කඳුළු වැටෙන්න තරම් ශ්‍රද්ධාව දැනෙච්ච අවස්ථාව. පළවෙනියටම මට ඉස්සෙල්ලාම ශ්‍රද්ධාව දැනුනේ මේ බුදුරජාණන් වහන්සේගේ පෙනුම ඇත්තටම. ඒ කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණු හැකියාවල් පෙනුම ඒවා ඊට පස්සේ ටික ටික ඉගෙන ගන්නකොට බුදුරජාණන් වහන්සේගේ අසීමිත කරුණාව මෛත්‍රිය ඒ ගුණාංගවලට ඊට පස්සේ ඇති වුණා බුදුරජාණන් වහන්සේගේ හිතා ගන්න බැරි තරම් දියුණු ඥානය. දැන් මේ අභිධර්මය ඉගෙන ගන්නකොට ඒක තවත් කියන්නේ මට මගේ පොඩි මේ දැනුමට මට හිතා ගන්න බැරි තරමට ශ්‍රද්ධාව වැඩි වුණා අභිධර්මය ඉගෙන ගන්නකොට. සාදු. මේ ගොඩක් පිං අකා මේ මල්තියක් ඔයාලට ශ්‍රද්ධාව වැඩුණ අවස්ථා මොනවද? පළවෙනි තුන. ඇත්තටම දැන් අපි ගොඩාක් අමාරුවෙන් හොයාගන්න දේවල් විද්‍යාව ගැන, ශරීරය ගැන, එතකොට මනස ගැන දැන් කුමාර කියන්නේ දැන් ඒවා වෙන විදිහකට අහනවා කියලා. ඉතින් ඒවා අර අවුරුදු 2500ටත් වැඩි නේද? මේ එහෙම එකම කෙනෙක් මල්ලි දැන් මේවා අපි රිසර්ච් කරලා අරකද මේකද හොයාගෙන රටවල් ගොඩක් එකතු වෙලා සම්මන්ත්‍රණ කියලා නේ හොයාගන්නේ දැන්. එකම මනසකට අවබෝධ කරගන්නවා කියන එක මොනතරම් ප්‍රබල කෙනෙක්ද කියලා අන්න ඒක හිතනකොට ඇත්තටම කඳුළු පිරෙන වෙලාවක් තියෙනවා. ඒ කියන්නේ හරියටම බුදුගුණ හිතනකොට එහෙම ඒ ඥාණයටම තමයි මම හිතන්නේ විශ්නා කිව්වාගේ ශරීර ලක්ෂණ තිබුණ ගොඩාක් ඩිවෙලොප්ඩ් සාමාන්‍ය මිනිසෙකුට වඩා ඉතින් එහෙම හිතනකොට ඇත්තටම ඉතින් කඳුළු පිරෙන තරම් මේ ශ්‍රද්ධාවක් ඒක තමයි සාදු. ඇත්තටම මේ කුමාරියක් ඔයාලට තියෙනවද ඒ වගේ ශ්‍රද්ධාව ඇති වුණු උදාහරණ? කාරණා ඔව් මල්ලි මගේ පර්සනල් කියන්න පුළුවන් ඊට ඉස්සර වෙලා මට මේ හිත ගැන කියන්නේ මට කොහොමත් පුංචි කාලේ ඉඳලා මම දැන් පුදුම මේ හිත ගැන හොයන්න ඕමනාවක් තිබ්බා. ඉතින් දැන් ඊට පස්සේ මම සයිකියාට්‍රි වලදී ඉතින් හිත ගැන අපි සයන්ටිෆික් මේ කියන්නේ මෙහි කට්ටිය සයිකොලොජිකල් view එකකින් හිත ගැන ඉගෙන ගත්තානේ ඉස්සෙල්ලම. ඔව්. එතකොට ඒ ඉගෙන ගන්නකොට මම අර ඊට කලින් බුද්ධ ධර්මයේ හිත ගැන ඉගෙන ගන්න දහම් පාසලේ එහෙම ඉගෙන ගත්තු ඒවා පුදුම විදිහට මැචින් විදිහට මට ඔළුවට එනකොට මේ එතකොට ඒ කාලෙම ওই මයින්ඩ්ෆුල්නස් ගැන කොහොමද ડિප්‍රෙෂන් වලට මිනිසුන්ට ආගමක් ධර්මයක් නැති මිනිසෙකුට ඒ ගැන කියනකොට ඒගොල්ලන්ගේ ඇති වෙන වෙනස්කම් දකිනකොට
මේ ඒ ගැන පුදුම බුදුරජාණන් වහන්සේ මේ කියපු දේ අදටත් මෙහෙමම අපිට පේනවනේ. දැන් අස්පනා අපිට ඒ ගැන කිසිම අවබෝධයක් නැති කෙනෙකුට ඒක චුට්ටක් ප්‍රැක්ටිස් කරලා කොච්චර ඒගොල්ලන්ගේ ජීවිතවල වෙනස්කම් එනවද. මට ඔය හරියට තෑන්ක් කරලා එහෙම ගොඩ අය එහෙම කියලා තියෙනවා. කාඩ්ස් එවනවා. ඔය මං සමහර මේ ඔය මයින්ඩ්ෆුල්නස් රිලේටඩ් පොත් එහෙම ඒගොල්ලන්ට දීලා හැම කෙනාට නෙමෙයි සමහර පේෂන්ට්ස්ලා හිතෙනකොට ඒගොල්ලන්ට මේකෙන් වැඩක් ගන්න පුළුවන් කියලා තේරෙනකොට බුද්ධ ධර්ම ගැන විශේෂයෙන් කියන්නේ නැතුව මං අර ඔය මෛත්‍රිය සහ කම්පැෂන් සහ මයින්ඩ්ෆුල්නස් කියලා දෙනවා. ඔව්. එතකොට කියලා දීලා තව හොඳයි කියලා හිතෙනවා නම් ඒගොල්ලන්ට පොතක් ඉංග්‍රීසි පොතක් නමක් ලියලා දෙනවා ගන්න කියලා. එතකොට ඒව පාවිච්චි කළේ වෙනස දැක්කහම එතකොට ඒ එන ශ්‍රද්ධාව අසීමිතයි. එතකොට ඊට අමතරව අභිධර්මයේ තුලින් මේ හිතේ තියෙන ඇනලිසිස් එක දකිනකොට ඒක කොහොමද ඇත්තටම අපේ ප්‍රැක්ටිකලි ජීවිතේ අපේ එක්ස්පීරියන්ස් එකත් එක්ක අපි භාවනා කරනකොට හිත ගැන දැන් බලනවනේ ගොඩාක්. මමම මගේ හිත ගැන බලනකොට මේ බුදුරජාණන් වහන්සේ මේ කිව්වේ කොහොමද මේවා මෙහෙම කිව්වේ කියලා අසීමිත මේ ශ්‍රද්ධාවක් එනවා බුදුරජාණන් වහන්සේගේ ඒ ප්‍රඥාව ගැන. එතකොට බොහොම ඊටත් වඩා ප්‍රැක්ටිකල් වශයෙන් දැන් මට සමහර වෙලාවට දැන් මට කරදරයක් කරපු කෙනෙක් කරන කෙනෙක් එක අවස්ථාවල වල ජොබ්ස් වල වුණත් එක දැන් ප්‍රශ්න එන සමහර වෙලාවල් වලදී ඕ වෙන කෙනෙක් Tamanට කැමති ආදර කෙනෙක් මොකක් හරි කරදරයක් කරනකොට එතකොට එයාටත් පෙරලා මම කොහොමද මම කරදරයක් කරන්නවත් තරහක් ගන්න එක නම් අඩුයි. නමුත් අර මෛත්‍රී කරන්න හරි අමාරු වෙලාවල් තියෙනවා සමහර වෙලාවලට. ඒ කියන්නේ දැන් තරහක් මට ඇක්ටිව්ලි වැරද්දක් කරන කෙනෙකුට මම පෙරලා එයාට හොඳක්ම වෙන්න හොඳටම ජෙනුයින්ලිම මගේ හිතින් එයාට නෑ එයාට තව සැප ඇති වෙන්න ඕනේ එයාට හොඳක්ම වෙන්න ඕනේ කියලා කියාගන්න අමාරු අවස්ථා එනවා. එතකොට මං හරියට මතක් කරගන්නවා බුදුරජාණන් වහන්සේ අර බෝසත් චරිතෙදී අර වලේ වැටිලා එයාව මේ වඳුරාව මරන්න ආවනේ ඇද්දෙක්. එතකොට වඳුරා වලේකට වැටුනහම ඌට ගලකිනුත් ගහලා ඔලුවට මරන්න හැදපුවා. වැද්දාට අමාරුවෙන් වලෙන් එළියට ඇවිල්ලා වැද්දා අතරමං වෙලා පාර හොයාගන්න බැරිව ඉන්නකොට ඔලුවෙන් ලේ වැක්කිරි ගස් උඩ පැන එයාට පාර පෙන්වලු කැලෙන් එළියට යන. මට ඒක නිකන් මෙන්ටල් ඉමේජස් වලින් පේනවා අර වඳුරා අනේ ඔව් බෝසතාණන් වහන්සේ මෙහෙම කරුණාවක් මෙහෙම මෛත්‍රියක් තමන්ව මරන්න පස්සෙන් ඇවිල්ලා ඊට පස්සේ වලේ වැටුනහම ගලකුණුත් ගහලා මරන්න හදපු කෙනාට අතරමං වෙලා ඉන්නකොට පාර පෙන්නපු හැටි. එතකොට අර පොඩ්ඩක් ඒවා ඉතින් පුදුම එකක්. එතකොට මං අර හිත මට වැරද්දක් කරන කෙනාට හොඳක්ම වෙන්න කියලා එහෙම වෙලා උත්සාහ කරන් හිතපු වෙලා තියෙනවා. තවත් එකක් තියෙනවා දැන් අර හර්ට් වෙනකොට දැන් මට කවුරු හරි වචනෙන් මොකක් හරි කියනකොට දැන් ඔය නාම රූප වශයෙන් බැලීම තුලින් සහ මේක එයාගේ ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන්. අර ලොකු පර්ස්පෙක්ටිව් එකක් දැකලා අර මට හර්ට් වෙන විදිහට කියන දෙයින් අර ඉස්සර දුක වෙනවනේ. ඔව්. ඉස්සර අඬන වෙලාවලුත් තියෙනවනේ. නමුත් දැන් ඒක බුදුරජාණන් වහන්සේ අර කියලා දීපු දේවල් තුලින් ලොකු පරාසයක් තුල දේවල් තුලින් ඒක දිහා බලලා ඒක Tamanට ගන්නෙ නැතුව ඒක මේ හැම දෙයකම අර අනිත්‍ය ස්වභාවය දැකලා මේ ශබ්දය මේ ඒ කියන්නේ ඒවා අපි සංඥා තුලින් ඇයි මම මේක මගේ කරගෙන මේ විඳින හැටි ඒවා දැකලා ඒකෙන් අර බොහොම එක අත්විඳීමක් නේ. ඊට පස්සේ කොහොමද ඒක සතුටු සිතින්ම බාරගෙන අර කෙනත් එක්ක තරහ වෙන්නේ නැතිව ඒවා මට ඇත්තට අත් දෙක දැන් එහෙම වෙච්ච වෙලාවල් වලට මට අත් දෙක එකතු වෙලා මම වඳිනවා බුදුහාමුදුරුවෝ. ඒක ඉබේ වෙනව නේද ඒක? ඒක ඉබේ වෙනවා. එතකොට මම ඒකම මේ විදිහට තවත් අයටත් මම ඒක කියලා දෙනවා. මට දැන් පර්සනලි ඔය ප්‍රොබ්ලම්ස් තියෙන අය ගැන කතා කරනකොට එතකොට ඒගොල්ලොත් ඒක අත්විඳලා ඒගොල්ලන්ටත් ඒ වෙන වෙනස. ඉතින් ඒවා බුදුරජාණන් වහන්සේගේ
ඒ ගුණයන් නිසානේ කියන එක ඒ ශ්‍රද්ධාව ඒ අවබෝධය තුලින් දකින වෙන ශ්‍රද්ධාව අර ඊයේ කතා කළා වගේ ආකාරවති ශ්‍රද්ධාවක් නේ. ඒක අවබෝධ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අපි දකිමින් අපේ තුලින් දකිමින් ඒක අස්පනා අපිට ඒකේ තියෙන ප්‍රතිඵල දකිමින් ඇති වෙන ශ්‍රද්ධාව ඉතින් හොඳම ඒක හරිම ස්ට්‍රෝං ශ්‍රද්ධාවක් වෙනවනේ අපිට කවදා හරි සෝවාන් කියන්නේ අපේ ක්ලේශයන් නැති කරගන්නත් ඒකමයි නේද උදව් වෙන්නේ කියලා ඒ හිතවිල්ල එනවා. අනිවාර්යෙන්. ගොඩාක් පිං සාදු. මේ උදයන්ති නංගිට තියනවාද එහෙම ෂෙයා කරන්න පුළුවන් එක්සැම්පල්ස් ශ්‍රද්ධාව ගැන, ශ්‍රද්ධාවෙන් දැනෙච්ච අවස්ථා? අයියේ ඒවනම් ගොඩාක් තියෙනවා. මේ ශ්‍රද්ධාව top 3 මොනවාද? top 3 වෙන්නේ අයියේ මේ ගොඩක් වෙලාවට මේ ඒ කියන්නේ දඹදිව ගියාම මේ මට ඇත්තට මේ බුදුහාමුදුරන්ගේ බුද්ධ ගයාවට එතකොට පරිනිර්වාණ මංචකයට ගියාම මට දැනුත් කඳුළු වෙනවා. ඒ මේ මනෝද්වාර චිත්ත වීතිය ඇති වෙනවා. ඒ වලට මේ එතෙන්දී ඇත්තටම මේ අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ ඇත්තටම මේ අපි මේ පය සිටිපතුල ස්පර්ශ වෙන්නේ වෙලා තියෙන භූමි නේද කියලා අහලා එතකොට ඒ ඔක්කොම බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙනවා. ඒ තැන් මේ සියල්ලටම ගියාම ඒක අපේ හිතවල තියෙන ලොකුම එන මේ ශ්‍රද්ධාව ඇති වෙන තැනක්. එතකොට අර විජ්ජාචරණ ගුණය ගැන බුදුහාමුදුරන්ගේ අක්ක කෙනෙක් කියන්නේ අර සුවිසි ගුණ මේ බුදු ගුණ මේ මතක් කරනකොට එතකොට විජ්ජාචරණ ගුණය ගැන අහනකොට අර විරුඩ කුමාරයාගේ අර ගැල්ලෙරුණ තැනට ගියාම අදටත් ඒ පර්වතයක ඒ ගැල්ලෙරුණ තැන ගැල් 500ක් එරුණ ඒ පර්වතය හැමම තියෙන කොහොමද එහෙම වෙන්නේ කියලා හිතා ගන්න බැරි තරමට මේ ඒක බුදුහාමරගේ විද්‍යාචරණ ගුණය මේ එහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා. එතකොට අර සංකසිට ගියාම එතන තියෙන එක ඒ අර බුදුහාමර දිව්‍ය ලෝකෙන් වැඩම කරනකොට ඒවා ඔක්කොම චිත්ත රූපම ඇවිලා පේනවා අපිට. අපි අහලා තියෙන නිසා බුද්ධ චරිතය අහලා තියෙන නිසා ඒ චාරිකාව තමයි අපිට සද්ධාව අතින් වැඩියෙන්ම දැනුණ මේ අවස්ථාව. ඊට පස්සේ මේ ළඟදී ඊයේ පෙරේද මම බණක් මේ අහනකොට අයියේ මට තේරුණා ඒ හාමුදුරුවෝ විස්තර කරේ මේ දෙතිස් මහා කුණපය ගැන. දෙතිස් මහා කුණපයේදී මේ අර මේ මාලතියක් කිව්වා වගේම දැන් අපි මේ බොහොම අමාරු වෙන්නේ මේ දැනගන්නේ වෛද්‍ය විද්‍යාව හරි තාරකා විද්‍යාව හරි ඒවා ඔක්කොම ගොඩාක් පරිශන කරලා ඇනලයිස් කරලා රිසර්ච් කරලා ඒවා ඔක්කොම කරලානේ දැනගන්නේ. ඉතින් මට මේ එකපාරටම ඔළුවට ගියා බුදුහාමුදුරේ දෙතිස් කුණපේ එතකොට මේක වැగిරෙන සුළු ස්වභාවය මෙච්චරක් තියෙනවා ශරීරයේ. එතකොට පටවි විදිහට මෙච්චරක් තියෙනවා මේ ශරීරයේ කියලා ඒ හාමුදුරු කරපු විග්‍රහය මම හිතුවා දැන් අපි කතා කරන්නේ අවුරුදු 2600කට කලින් බුදුහාමුදුරුවෝ ශරීරයේ තියෙන හැම සුළු අංගයක්ම දැනගෙන මෙන්න මේවෙන් මෙහෙම වෙනවා මේවෙන් අර මේ වැగిරෙන සුළු ස්වභාවය ඒ කියපු ඒ ටික ඒවා වෙන් කරලා දක්වපු විදිය මේ අද වෛද්‍යවරු කොච්චර අමාරුවෙන්ද ඒවා still they are not 100% sure. ඉතින් අර ඒක තමයි මට මේ ළඟදිම ඊයේ හරි පෙරේද හරි තමයි මම ඒ බණ අහගෙන යන මට එකපාරටම හිතුනේ බුදුහාමුදුරන්ගේ ඥාණය කොච්චරක් වෙන්න ඕනේද මෙච්චර අවුරුදු 2600ක දැන් අපි ඔක්කොම අර මයික්‍රොස්කෝප් වලින් බලලා ඔක්කොම ටෙස්ට් මේ උපකරණ අරගෙනනේ අපි ඔවා කරන්නේ. ඉතින් ඒව මුකුත් නැතුව ඒ ඥාණයට දැනෙච්ච ඉතින් අර ඒ ඥාණය සම්බන්ධයෙන්ම තමයි අභිධර්මය දැනගන්නකොට එන සද්ධාව කියලා නිමක් කරන්න බෑ අයියේ. සාදු ඇත්තටම ඒ තුලින් අපි හැමෝගෙම ශ්‍රද්ධාව තව තවත් වැඩි වේවා. මේ තව බොහොම පිං නංගි ෂෙයා කළාට මේ සමන්මලි අක්ක නෙළුම් අක්ක නානි අක්ක ඔයගලන්ට පුළුවන් ද ෂෙයා කරන්න? මල්ලි මගේ නම් මට ඒ ශ්‍රද්ධාව දැනෙච්ච විදිය නම්
පුංචි කාලේ ඉඳලා මම හැදුනේ හොඳ බෞද්ධ පරිසරයක. මගේ අම්මා හරීම පින් කරා. එතකොට ඒ පුංචි කාලෙදී මට තියුණා බුදුහාමුදුරන් ගැන කියන්නේ අවබෝධයක් නොමැති වුණත් යම්කිසි ශ්‍රද්ධාවක් වගේ දැඟීමක් වෙන්නේ නැති මම හැමතිස්සෙම ඒ ගෞරවය එහෙම හිතේ තියුණා. අපි හැමදාම පන්සල් ගෙනිච්චා. ඒ වගේ දේවල් වලින් ජාතක කතා ඇසීමෙන් ඒ කාලේ අපි පුංචි කාලේ ජාතක කතානේ අපි කියන්නේ. ඉතින් ඒවෙන් යම්කිසි තියුණා. හැබැයි කිසි අවබෝධයක් ඒ තරම් තියුන්නේ නැහැ. පස්සේ කාලෙකදී ඒ තරම් පන්සලත් එක්ක නැති වුණත් ඇත්තටම දඹදිව ගිය වෙලාවේදී අර නංගි කිව්වා වගේ ජේතවනාරාමේදී මේ අපි එක්කන් ගියාම මට තේරුණා මේ බුදුහාමුදුරන්ගේ හැම වැලි කටයකටම බුදුහාමුදුරන්ගේ ස්පර්ශය ලැබුණ තැනකට තමයි මම ආවේ කියලා. මම ඇස් දෙක වහගෙන පොඩි වේලාවක් බුදුහාමුදුරන්ව හිතින් මවාගෙන මට ලොකු සතුටක් ඇති වුණා. ඒ කියන්නේ මම හිතන්නේ ඒක තමයි මට පළවෙනියටම ඇතිවෙච්ච ලොකුම ශ්‍රද්ධාව යම් පුංචි අවබෝධයක් එක්ක. ඉතින් එතනදී මේ ඒ අවබෝධය ලැබෙන වෙලාවේදී මම ඒක කිව්වහම ඒ වෙලාවේ සතුට ලැබෙනවා කිව්වම කෝ ඒක තමයි ලොකුම පින. බුදුහාමුදුරන්ගේ හිත ගැන හිතලා මේ ඒ වගේ ඇති වෙච්ච එක. අනිත් එක තමයි අර නංගි කිව්වාගේ පිරිනිවන් මංචකයේදී මම දන්නේ නැහැ මගේ යාළුවන්ට මතකද කියලා මෙතන ඉන්නවා කීප දෙනෙක් මං හරියට ඇඬුවා. මට ඒ වෙලාවේ බුදුහාමුදුරු ඉන්න කාලේ ඉන්න බැරි වෙලා තාම සංසාරේ දුක් විඳිනවනේ කියලා හිතලා මං හරියට ඇඬුවා. මං දායොමිට එහෙම මතකද කියලා. මේ එතකොටත් මට හරියට ඒක දැනුණා. හැබැයි ඇත්තටම මට හොඳටම දැනලා තියෙන්නේ මම ඉස්සර ඉඳන්ම ආසුන අභිධර්ම ඉගෙන ගන්න. මොකද මම අර පොඩ්ඩක් සයන්ස් වලට සම්බන්ධ නිසා හැමතිස්සෙම ඊට පස්සේ නිකන් තර්ක කර කර හොයන්න ගන්නකොට මේ අභිධර්මයේ ඉගෙන ගන්න ගත්තට පස්සේ තමයි ඉස්සරත් තියුණා මට බුදුහාමුදුරන්ගේ දැනුම ගැන ලොකු අගයක්. පුදුමාකාර විදිහේ මේ විස්මය ජනක විදිහේ මේ ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මෙච්චර දේවල් අර හැමෝම කිව්වා වගේ බුදුහාමුදුරුවෝ කොහොමද මේ දැනුමෙන් හොයාගත්තේ කියන එක ගැන. මල්ලි දන්නවද දැන් ක්වොන්ටම් ෆිසික්ස් වලට ඒගොල්ලන් දැන් හිත ගැන පරිශන කරන්න පටන් ගන්න යනවා. ඒගොල්ලෝ අර ගුරුත්වාකර්ෂණ ඒගොල්ලන්ගේ හතරක් තියෙනවා. ගුරුත්වාකර්ෂණය, චුම්බක ශක්තිය, තව මොනවාද පරමාණු ශක්තිය වගේ හතරකට පස්සේ දැන් ඒගොල්ලෝ සිත ගැන පරිශන කරන්න හදනවා. ඉතින් මම දන්නේ ඒගොල්ලෝ කොහොම කරයි කියලා. මොකද සිත ගැන පරිශන කරන්න තමුන්ම කරන්න එපා. දැන් ඒක දැනෙන්නේ තමුන්ටමනේ. ඉතින් සයන්ටිස්ට්ලා එක කරන්න ඒගොල්ලන්ගේ ඊළඟ අවධානය යොමු කරගෙන යනවා මේ බුදුහාමුදුරු දේශනා කරපු මේ සිත ගැන කියලා තියෙන දේවල් කොහොමද කියලා හොයන්න. ඉතින් ඕක තමයි මගේ අත්දැකීම. සාදු හරිම අගෙයි මේ ඒ අත්දැකීම ෂෙයා කර බොහොම පිං. අයුමි අක්කා ඔබතුමියට පුළුවන්ද කතා කරන්න? තෙරුවන් සරණයි මල්ලි. මට නම් මම බුද්ධාගම පවුලක පිටුනාට මම බුද්ධාගම ගැන තේරුමක් බුද්ධාගම දැනගෙන හිටියට පොඩ්ඩක්වත් හරියට අවබෝධයක් නම් තිබෙන්නේ නැහැ. හැබැයි මම දැනගෙන හිටියා බුද්ධාගම කියන ගොඩාක් කියන උතුම් ආගමක්. මොකද අපි මම බුද්ධාගම ඉස්කෝලේකට ගියේ. ඉතින් නිතරම කියනවානේ පොඩි දේවල් කියනවානේ දැන් හැම එකක්ම මධ්‍යම ප්‍රතිපදාවෙන් කරන්න කියලා කියන කණ එක ගොඩක් කන්නත් එපා අඩුවෙන් කන්නත් එපා බොන එකක් ඒ වගේ ඒවා මම normal practical life එකේ ගොඩාක් වෙලාට හිතලා තියෙනවා ඕන එකක් වැඩියෙන් කරනකොට ආනේ කොහොමද නැන්නේ කියලා ඒ වගේ මට අවබෝධයක් යන්තම් අවබෝධයක් වගේ තමයි තිබ්බේ. අර සමන්මලි දැන් කිව්වා වගේ මට ඇත්තටම ශ්‍රද්ධාව වැඩියෙන්ම ආවේ දඹදිව ගිය මේ ට්‍රිප් එකේ තමයි මටත් සමන්මලිට වගේම හොඳට මගේ අතින් කඳුළු ආවා. සමහර වෙලාවට මෙතනකට මතක ඇති ජේතවනාරාමේ ඉන්නකොට එකක් ශ්‍රද්ධාවත් වැඩි වෙලා මට දුක හිතුණා මං ගැන මං හිතන්නේ මට ඒ කාලේ ඉපදෙන්න බැරි වුණානේ බුදුහන්දරන්ගේ බණ අහලා නිවන් යන්න කියලා. වෙන තැන් වලට වැඩි මට ජේතවනාරාමේ තමයි හරියටම ෆීල් වුණා. ෆීල් වෙලා ඊට පස්සේ අර මම අපිව එක ගියා අර පස්වග මහණුන් ඉන්න තැන මේ මියුසියම් එකකට. එතනට ගියාමත් එතන පෙන්වුවා බුදුහාමුදුරන් කාලෙන් අවුරුදු 100කට විතර පස්සේ ගලකින් බුදුහාමුදුරන් විදිහටම කියන බුදුහාමුදුරන්ව අඹපු ගලක්. වෙනම ග්ලාස් බොක්ස් එකක දාලා අපි ටික දෙනා එතනට ගියේ යන්න හම්බුනේ. එතනදී මට තවත් හිතුණානේ ඒ කියන්නේ බුදුහාමුදුරන් කියලා කෙනෙක් හිටියානේ. දැන් එතකන් අර බුද්ධාගම හිටියට මට අර පොඩ්ඩක් විචිකිච්ඡාව වගේ තිබ්බා. හිටියද මෙච්චර කල් මේ බුද්ධ කියපු දේවල් ඇත්තද? එතන ඊට පස්සේ මල්ලි මට ඇත්තටම කියනවා නම් මට වැඩි බුද්ධාගම ගැන මෙයා කරන්න හම්බුනේ මගේ ළමයි බලාගෙන ආරාමයක් කරලා මල්ලිට පින් සිද්ධ වෙන්න මේ අභිධර්මයේ පාඩම් වලට ආවට පස්සේ මට පුදුම ශ්‍රද්ධාවක් ආවා.
මෙච්චර දේවල් බුදුහාමුදුරුවෝ 2500කට ඉස්සරහ ඔක්කොමල ඉස්සර දැන් කුමාරී සමන්වෙල ඔක්කොම කියපුවා වගේ මෙච්චර දේවල් දැනගෙන ඉන්න අපි මෙච්චර තාම උත්සාහ ගන්නවා එකෙන් අංශු මාත්‍රයක් ඉගෙන ගන්න. ඔව්. මට හරිම ශ්‍රද්ධාවක් එක හැම දවසෙම හිතෙනවා හැම දවසෙම උදේටත් හිතෙනවා මල්ලිගේ මේ ප්‍රෝග්‍රෑම්ස් යනකොටත් හිතෙනවා අනේ මෙච්චර බුදුහාමුදුරුවෝ දැනන් හිටියන කියලා ලොකු ශ්‍රද්ධාවක් එනවා මල්ලිට ගොඩාක්ම පිං මේ ප්‍රෝග්‍රෑම් එක කරනවා. සාදු. තෙරුවන් සරණයි බොහොම පිං. මේ නෙළුම් අක්කා ඔබතුමීට පුළුවන්ද ශ්‍රද්ධාව දැනිච්ච අවස්ථා කීපයක් මතක් කරන්න? තෙරුවන් සරණයි මල්ලි. තෙරුවන් සරණයි. ඔක්කොම කියන්නේ අහන් හිටියා මේ ශ්‍රද්ධාවෙන් යුක්තව අහන් හිටියා. මගේ මේ දැනටත් ශ්‍රද්ධාව වැඩිගෙන එන්නේ මේ වෙන විදිහකින් කියලා කිව්වොත් තේරෙයිද දන්නේ නැහැ. විදර්ශනා ඥානෙ දියුණු කරගන්න කියලා තමයි බලන්නේ මල්ලි. ඉතින් ඒකෙදි ටිකක් ලෞකික විදිහෙන් බලන්නේ නැතුව මේ ශ්‍රද්ධාව ලෝකෝත්තර විදිහෙන් බලනකොට පොඩ්ඩක් වෙනස්. මේ එතකොට දැනෙන්නේ අර ධර්මතා ඇඟේදී මේ වැඩ කරන හැටි බුදුහාමුදුරුව දැනගත්ත ඥානය කොච්චරද කියලා දැනෙනකොට දැනෙන ශ්‍රද්ධාව මේ ලෞකික ශ්‍රද්ධාවට වඩා ගොඩක් වෙනස්. ඒක කියන එකත් තේරුම් ගන්න පුළුවන් නම් මේ හොඳයි මල්ලි. ඒක තේරුම් යන්නේ වෙන විදිහට. මේවා මේගොල්ලෝ කියපු ඒවා හරීම හොඳයි. ඒවා දැනගත්තාම ඉතින් තියෙන ශ්‍රද්ධාව ඉතින් අපි කොහොමද දැනෙනවනේ. ඒක අර ඇහෙන් කඳුළු වෙන එක බුදුහාමුදුරුවෝ හිටපු තැන දැක්කහම දුක්ඛ හිතෙන එක, සන්තෝෂ හිතෙන එක, අඬන එක අපි ඉතින් මේ මට දැනිලා තියෙනවා ඒ ශ්‍රද්ධාව මීට එහායින් අපි දකින්න ඕනි කියලා. එහෙම දැනෙනකොට දකින්න ප්‍රීතිය දැක්කහම මේ දැනෙන ශ්‍රද්ධාව මේ මට හිතෙනවා මේට එහා ගිය ශ්‍රද්ධාවක් කියලා දැනෙනවා අපිට. දැනෙයි මේ අපි ඔක්කොටම දැනෙයි. ඒක දකින්න උත්සාහ ගන්නවා මම. ඒක දකින්න උත්සාහ ධර්මයෙන් හිටිනවා මල්ලි. එතකොට අර මේ ඔය සූත්‍ර හිම කියවනකොට අර බද්දේක රත්ත සූත්‍රය හිම කියනවා අර සදාතනික හුදකලාව එහෙම බුදුහාමුදුරුව දැක්කේ කොහොමද කියලා පෙන්නකොට ඒවා අපිට දැනෙනකොට එක එක ධර්මතා අපේ ඇඟේ දැනෙන වෙලාවට දැනෙන ශ්‍රද්ධාව ඒක බුදුහාමුදුරුව කොහොමද ඒ නුවණින් දැක්කේ මේ මොහොතකදී දැක්කේ කොහොමද කියලා ඒ මොහොත විස්තර කරලා දෙන අවස්ථාව එහෙම දකිනකොට මේ ඥානවල දකිනකොට අපිට පහළ වෙන ශ්‍රද්ධාව මේ ඒවා ලෞකික ශ්‍රද්ධාව කියලා තමයි මම දැන් දකින්න උත්සාහ කරමින් සිටින්නේ. එතකොට දැනෙන ශ්‍රද්ධාව හරි වෙනස් ශ්‍රද්ධාවක් කියලා මට දැනෙලා තියෙනවා. එහෙමයි. එහෙම ශ්‍රද්ධාවක් තමයි දැනෙන්නේ මට. ඒ කියන්නේ ශ්‍රද්ධාව ඒ දැනෙන ශ්‍රද්ධාව මල්ලි කියලා දැන් මල්ලි අහනවනේ අවස්ථා 3ක් විස්තර කරන්න කියලා. ඔව්. එහෙම අවස්ථා 3ක් කියලා විස්තර කරන්න බෑ. ඒ අවස්ථාවෙන් අවස්ථාවට අපේ අරමුණු එන අවස්ථාවෙන් අවස්ථාවට ඒවා වෙනස් වෙනවා මට. ඒකේ ස්ට්‍රෙන්ත් එක වෙනස් වෙනවද? ඒ ස්ට්‍රෙන්ත් එක කියන එක මේ දැනෙනවා. දැනෙනවා කියන්නේ මේ මොහොත කියන්නේ මොකද්ද කියන එක දැනෙනවා. අරමුණේ වින්දනය තමයි මොහොත කියන්නේ කියන එක විදර්ශනාවෙන් දකින්න තරමට මේ දැක්ක නේද බුදුහාමුදුරුවෝ කියලා. ඒ බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්න ඥානය වඩව ගනිමින් සිටිනවා. ඒක ඔය අර බද්දේක සත් ඔය එක අපි සූත්‍ර මේ අහනකොට මල්ලි ඒ සූත්‍ර තුලින් ධර්මය දකිනකොට ඒවා අපි තුලින් දකින්නවා බුදුහාමුදුරුවෝ අපි තුලින් දකිනවා. බුදුන් කියන්නේ බුදුහාමුදුරුවෝ අපි තුලින් දකින්න අපි උත්සාහ කරනවා. එතකොට දැනෙන ශ්‍රද්ධාව මේ ලෞකික ශ්‍රද්ධාවට වඩා පොඩ්ඩක් වෙනස්. වෙනස් කියන්නේ ප්‍රීතියක් තුලින්මයි ඒක ඇති වෙන්නේ. එතකොට මල්ලි ඒක ඔය සදාත්නික හුදකලාව කියන එක එහෙම ඕය හොඳට විස්තර කරනවා. එතකොට අපිට මේ හුදකලාව දකින්න
ඔය රුක්ක මූලගතෝ ආරණ්‍යගතෝ ශුන්‍යාගාරගතෝ කියන ඒවැ තේරුම් අපි දැනෙනවා. ඔය කොහෙටවත් යන්න ඕනේ නැහැ. ගහක් මුලට, කැලයක් අස්සට එහෙම යන්න ඕනේ. අපි ඉන්න ඕනිම තැනක. මගුල් ගෙදරක් මැද හරි, මරණ ගෙදරක් මැද හරි, බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාපු තැන හරි, බුදුහාමුදුරුවෝ උප්පත්තිය ලැබපු තැන හරි, ඒ හැම දෙයකම අපිට දකින්න පුළුවන් හුදකලාව ඒවෙන් විස්තර කරනකොට ඒක අපේ ඒ ධර්මතාවය අපේ ඇඟින් යනකොට මල්ලි එතකොට අපි දන්නවා මොකද්ද නිවන කියන්නේ. නිවන කියන එකෙත් අර ඔය දැන් මල්ලිලා කතා කරේ ප්‍රඥප්තිය සම්මුති ඒවා ඔක්කොම සුණු විසුණු වෙලා යනවා. ඒ මොනවද ඒවැ ශුන්‍යතාවයේ දකින්න එක අපි දකින්නේ බුදුහාමුදුරුවෝ දැකලා. බුදුහාමුදුරුවෝ දකින්නේ අපි තුලින් බුදුහාමුදුරුවෝ දකින්නේ කොහොමද කියලා හැම වචනෙම විස්තර කරලා ඔය සූත්‍රවල තියෙනවා. ඉතින් ඒවා තුලින් දකින්න මේ ඔව අහන්න ඕනි මේ වචනයකට විතරක් අපි කොටු වෙලා ඉන්නේ නැතුව අපි කොහොමද ඒ ධර්මතා අපි තුලින් දකින විදිහ බුදුහාමුදුරුවෝ දැක්ක විදිහ බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහ අපි අහන්න ඕනි. අපි අහලා ඒවා අපි මේ අපේ ඇඟට දාගන්න ඕනි. ඒවා අපි තුලින් දකිනකොට දැනෙන බුදුහාමුදුරුවෝ කෙරෙහි තියෙන ඒ උතුම් මේ ෆීලිං එක ඒ උතුම් මොකක්ද ඒකට කියන්නේ ශ්‍රද්ධාව ඒක විස්තර කරන්න බෑ වචන. ඒකට අවස්ථාවක් නැහැ. තිබිච්ච මේ කොයි වෙලේද මේ පළවෙනි අවස්ථාව, දෙවෙනි අවස්ථාව, තුන්වෙනි අවස්ථාව කියලා අවස්ථාවක් කරන්න මට බෑ. ඒකට. ඒක වැඩමින් සිටිනවා. ඒක තමයි අපි තුලින් දකින්න ඕනේ මල්ලි. සමා වෙන්න එච්චර දුරට කිව්වට. නෑ කමන්නේ ඒක අක්කට තේරෙන විදිහනේ ඒක ගොඩක් පිං එහෙම ෂෙයා කළාට මේ තවත් ඒ ශ්‍රද්ධාව තමන්ට දැනෙන ආකාරයෙන් වැඩේවා කියලා සිල් දනාට ප්‍රාර්ථනා කරනවා. එතකොට මලන්තියක් නාලනියක් ඔයගොල්ලෝ කැමතිද ෂෙයා කරන්න? ශ්‍රද්ධාව වැඩිච අවස්ථා අනිත් අයගේ ශ්‍රද්ධාව වැඩිම පිණිස. මම නම් මල්ලි පොඩි කාලේ ඉඳලම පන්සලත් එක්ක බොහොම කිට්ටුව හැදුණු බෞද්ධ පරිසරයක හැදුණු කෙනෙක්. බෞද්ධ ආගම ගැන දැනුමක් තිබුණා. නමුත් වැඩිදුර අධ්‍යාපනය පටන් ගත්තට පස්සේ ඒව ගැන හිත යොමු කරන්න මට වැඩි අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් අභිධර්මය එහෙම මම ඉගෙනගෙන විභාගත් පාස් වුණාට මට දැන් තමයි තේරෙන්නේ ඔය විභාග පාස් වෙලා තියෙන්නේ නිකන් කිසි තේරුමක් නැතුව කටපාඩම් කරගෙන ලියලා කියලා. ඒකෙන් දැන් මට තේරෙනවා මොනවද මම දැනන් හිටියේ කියලා. නමුත් අවුරුදු 14 විතර වෙනකොට 14 15 වෙනකොට අධ්‍යාපන කටයුතු වලට යොමු වෙලා මම වෘත්තියෙන් ડોක්ටර් කෙනෙක් ඊට පස්සේ දැන් නම් රිටයර් වෙලා දැන් මට හොඳටම වෙලා තියෙනවා මේ දැන් ඕගොල්ලන්ගේ මේ සාකච්ඡාවල් වලට සහභාගී වෙලා මට දැන් තේරුම් යනවා කොයි තරම් ගැඹුරු ධර්මයක්ද මේ බුදුරජාණන් වහන්සේ අර අනිත් අය හැමදෙනාම කිව්වා වගේ 2600කට ප්‍රථම කොහොමද මේක කරලා තියෙන්නේ කියලා. මට තාමත් හිතෙනවා වෙන මොකක් හරි ප්‍රඥා බුදුහාමුදුරුවන්ට දැන් කාලේ තියෙන කට්ටියට මේ විද්‍යාඥයන්ට නැති ධර්මේ ප්‍රඥාවක් තියෙන්න ඕන කියලා. අනිවාර්යයෙන්ම. ඉතින් ඒ විදිහෙන් මට විශාල ශ්‍රද්ධාවක් ඇති වෙලා තිනවා. ඒ ශ්‍රද්ධාව කියන්නේ ප්‍රැක්ටිස් එකට දාන්න මට අවස්ථාව ලැබිලා තියෙන්නේ දැන්. එහෙමයි. වෙලා තියෙන්නේ. ඒ වගේම අර දැන් ඔය භූමි 31ක් ගැන. භූමි 31ක් ගැන කොහොම තේරුම් කරාද කියලා මට දැනුත් තේරුම් ගන්න බෑ. තාමත් මම ඒවා තේරුම් ගන්න හදනවා. ඉතින් දවසින් දවස ශ්‍රද්ධාව වැඩි වෙනවා. එහෙමයි සාදු. මොකද ඒ භූමි 31 කියන එකක්ේ අපි නිකන් අපි මේ උදාහරණයකට වර්ග කළොත් මේ ගැලැක්සි එකක් කියලා. ඒ ගැලැක්සි ඇතුලේ ඒ 31 තියෙනවා කියලා ඒ වගේ කෝටි ලක්ෂයක් ගැලැක්සි කෝටි ලක්ෂයක් තියෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ තල 31 කෝටි ලක්ෂයක්.
ඉතින් බලන්න ඒ වගේ දෙයක් බුදු නුවණට කොහොම අහු වෙන්නේ නැද්ද? ඒක තමයි. ඉතින් ඒව ගැන හිතනකොට ඇත්තටම ශ්‍රද්ධාව වැඩි වෙනවා. ගොඩක් පිං අකඩේ ෂෙයා කිරීම සම්බන්ධයෙන්. මල්ලිටත් බොහෝම පිං. එහෙමයි. අයෝමිටත් මං හැමදාම පින් දෙනවා. අයෝමි තමයි මට මේක ගැන කියලා දුන්නේ. එහෙම තමයි. සාදු සාදු. ඉතින් මලන්තියක් ඔබතුමිටත් පුළුවන්ද ෂෙයා කරන්න? අක මියුට් වෙලා ඉන්නේ. මල්ලි ඔව් එයාගේ නම කාන්ති. කාන්ති. අපේ ගෙදර ඉන්නේ උඩ තට්ටුවේ. දැන් එයා කිව්වාට හරි ලැජ්ජයි කියලා කතා කරනවා. හරි. එයා මට කිව්වා මේ මල්ලි ඊයේත් ඇහුවා කියලා හැන්දෑව පහමාරේ මේ ඩිස්කෂන් එකේ. එයා ලැජ්ජයි කිව්වා කතා කරලා. හරි කවන්නේ. එහෙනම් මල්ලි මේ පොඩි ප්‍රශ්නයක් නංගියෙන් අහන්න පුළුවන් මේ රේඛායි ටච් කරන්නේ නැති නිසා අර වචන දෙකක් කිව්ව නේද? දැන් මල්ලි පරමාර්ථයි ප්‍රඥාප්තිය ඒකමද අර නංගි කිව්වේ චිත්ත වීදි පහක් යනකොට දෙවෙනි චිත්ත වීදියත් ප්‍රඥාප්ති ග්‍රහණය කියලා කිව්වේ ඒකමද? ඒ වචනේමද? ඒක තමයි අර ඒ ඥානේ මේ මොනදේ අපි මේ සම්මිති ලෝකේ කියන නාමය දැනගන්න එක තමයි ඒකට කියන නම දැනගන්න එක තමයි ප්‍රඥාප්ති ග්‍රහණය කියලා කියන්නේ. ඔව් ඒක තමයි. ඒ වචනේවද කියලා තමයි. මොකද ඒ වෙලාවෙදි මට හොනේ වෙන එකක් වගේ ප්‍රත්‍යක්ෂය වගේ. ඉතින් මම දැන් පස්සේ දැක්ක ප්‍රඥා තාම කියන්න බෑ. ඒ වචනේ කියලා මම ඒකමද කියලා දැනගන්න ඕන උනා නංගිගෙන්. තෙරුවන් සරණයි. ඇත්තටම මේ මමත් ෂෙයා කළොත් දැන් ඔය සතිපට්ඨාන භාවනාවල තියෙනවනේ මේ දුක්ඛ දෝමනස්සේ නැති වෙනවා කියලා මේ ඒකේ ආනිසංශයක් වශයෙන් අපිට මේ භාවනා කරද්දී ඉතින් දැන් ওই වේදනානුපස්සනාව මේ වඩද්දී මේ නීවරණ භාවනාව වඩද්දී මේ ඇත්තටම අපේ ඒ භාවනාව තුළින් Tamanට මේ තියෙන වේදනා සිතුවිලි ඒ මොහොතේම නැති වෙනවා. ඉතින් නැති වෙන මොහොතේදී පුදුමාකාර විදිහේ මේ බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙනවා. මේ ඒ කියන්නේ Tamanට ඒක දැනෙන වෙලාවෙදී මට ඒ අවස්ථාවේදී හුඟක් මේ බුදුහාමුදුරුවෝ මේවා බුදුනුවණින් දැකලා ඇත්තට මේ ප්‍රායෝගිකව අපිට කරන්න පුළුවන් දේවල් දේශනා කළා නේද කියලා ඒ බුද්ධ ඥාණයට මේ নমස්කාර කරනවා. ඉතින් ඒ වගේ දැන් ඔය බුදුහාමුදුරුවන් ගැන කවි කියනකොට අර මේ මං අර ගෲප් එකටත් දැම්මා මේ බුදුහාමුදුරන්ගේ පරිනිර්වාණය ගැන කවි පෙළක් ඒ කවි කියනකොට හුඟක් සංවේදී සිතිවිලි එනවා. ඉතින් ඒ තුලත් බුදුහාමුදුරුවෝ ගැන මේ ශ්‍රද්ධාව ඇති වෙනවා. ඉතින් ඔය වගේ මේ භාවනා කරනකොට තියෙන වෙනස්කම් Tamanට තියෙන ඒ අත්දැකීම් තුලින් පුදුමාකාර විදිහේ මේ ශ්‍රද්ධාවක් එනවා. දැන් මේ ඔය සමත භාවනාව කරනකොට ඒ ඔක්කොම ඇලයින් වෙනකොට තියෙන ඒ සමාධි ගතිය දැනෙනකොට පුදුමාකාර විදිහේ බුද්ධාලම්බන ප්‍රීතියකුත් ඒ ප්‍රීතියත් එක්ක හට ගන්නවා. ඉතින් ඒ වගේ මේ අත්දැකීම් තියෙනවා. ඉතින් ඒක මම හිතනවා අපි හැමෝටම විවිධාකාර විදිහට දැනෙන්නේ. ඉතින් ඒ දැනෙන හැම දෙයක්ම අපේ මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය මට්ටමට ශ්‍රද්ධාව කියන චෛසිකය වැඩිවීමට හේතු වෙනවා. ඉතින් ඒ තුලින් අනිවාර්යයෙන්ම කුසල් සිත් පහළ වෙනවා. ඉතින් අපි හැමෝම සතුටු වෙන්න ඕනේ. මේ ශ්‍රද්ධාව ඉන්ද්‍රිය මට්ටමටම වැඩෙන්න අපි හැමෝටම මේ කරන පින්කම් වල බලයෙන් පුළුවන්කම ලැබේවා කියලා. ඉතින් එහෙනම් ඒ විදිහට අද දේශනාව ටිකක් මේ කාල වේලාව ඉක්මවා ගියා. ඒකට සමා වෙන්න ඕනේ. ඉතින් අපි එහෙනම් අවසන් කරමු මෙන්න මේ විදිහට. අප මේ රැස් කරගත්තා වූ සියලුම පින් භාවනාම පුණ්‍ය කර්මය, ධර්ම සාකච්ඡාව, ධර්ම ඇසීම, ධර්ම දේශනා කිරීම, කරවීම ආදී වශයෙන් මේ දස පුණ්‍ය ක්‍රියා කරවීමෙන් කිරීමෙන් ඒවට පාටිසිපේට් වීමෙන් එක්රැස් කරගත්තා වූ සියලුම පින් අප ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. අප නමින් මිය පරලොව ගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට අනුමෝදන් වෙත්වා. අප ඇසුරු කරපු සත්වයන්, සුරතල් සත්වයන් ආදී සත්වයන්
මේ සංසාරයේදී මිය පරලොව ගිය සත්වයන් පින් ගන්න තැන්වල ඉපදලා ඉන්නවනම් පින් බලාපොරොත්තුෙන් ඉන්නවනම් ඒගොල්ලන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අප සෑම දිනාටම මේ ආත්මයේදී මිතාම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සැප ප්‍රතිපදාවෙන් මේ උතුම් වූ මාර්ගඵල ඥානය පහළ වෙලා නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට මේ පින් අප හැම දිනාටම හේතු වේවා වාසනාව වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඔබ හැම දිනාටම සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔබට එසේම වේවා.